ග්‍රන්ථ රචක නිරංජන හේරත් අපේ නායක හාමුදුරුවන්ගේ චරිතාපදානය කළා රචනා කරන්නට යෙදුණ කුරුඳුල් ලන්දය පිළිගැන්වීමේ උත්සවයකයි ඔබ අප සියලු දෙනාම ඒකාත්මික වෙලා සිටින්නේ. උත්සව සභාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. අද මේ රටේ වැඩ සිටින ගෞරවනීය පූජනීය වන්දනීය මහා සංඝරුවන ඒ වගේම නොයි සංගම් නියෝජනය කරන ශ්‍රී ලාංකික ජනතාව ඒ වගේම ශ්‍රී ලංකාරාම විහාරස්ථ දායක සභාවේ නිලධාරී මණ්ඩලයේ පින්වතුන් සියලු දෙනාම එකතු වෙලා සිටින මේ අවස්ථාවේදී අපේ නිරංජන මහත්මයාගේ හිතවතුන් එකතු වෙලා ඉන්න මේ අවස්ථාවේදී පළමුවෙන්ම තිබෙන්නේ චිරාගත සම්ප්‍රදායන මූලව පොතෙල් පහන දැල්වීමේ කටයුත්ත ඒ සුබ කටයුත්ත ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා නවසීලන්ත ශ්‍රී ලංකාරාමාධිපති නවසීලන්තේ ප්‍රධාන සංඝනායක ගෞරවනීය අවසරයි වල්ගම මුනින්ද වංශාභිධාන ගුරුදේව නායක මහින්පාලන් වහන්සේට පළමු කොටම ඒ වගේම අපිට කවදා අපේ පන්සලත් එක්ක සුවදත්වේ මිත්‍රත්වයෙන් කටයුතු කරන හැමිල්ටන් බෞද්ධ මධ්‍යස්ථානාධිපති අවසරයි තුරුවිල මෙද්දෙය දරු කටයුතු හාමුදුරුවන් වහන්සේට වගේම පෙන්රොස් විහාරස්ථානයේ අපේ අමරවංශ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ඒ වගේම බෞද්ධ භාරකාරත්වයේ වර්තමාන සභාපතිතුමා ඇතුළු හිටපු සියලුම සභාපතිවරුන්ට මෙතෙන් ලැබෙනා සිටින සියලුම සභාපතිවරුන්ට තාම කරුණාවෙන් පැතිබලව ආරාධනා කර සිටිනවා මේ පොතේ පහන දැල්වීමේ කටයුත්තට සම්බන්ධ වෙන හැටියට. සිද්ධ වේවා. කවුරුනි නායක හාමුදුරුවෝ වගේම බෞද්ධ භාරකාරත්වයේ සදාපති මණ්ඩලයට චිරාගත සම්ප්‍රදායන කුලව පොතෙල් පහන දැල්වීමෙන් අනතුරුව
අපි පන්සිල් සමාදන් වීමේ කටයුත්ත සිදු කිරීමටයි සූදානම් වන්නේ. අපි තම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා තිරිස පංචශීලයේ පිළිවෙල ලෙස අපගේ සහෝදර උඩගරදෙණියේ යසස්වී ගෞරවනීය ආම්දුරන් වහන්සේ සියලු දෙනාම ආසන වලින් නැගිට පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියනවා. नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरे मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादियामि වැඩම කරවදාද ගෞරවනීය මහා සංඝරත්නය පිළිගැනීම එවැගේම සපමිනු මේ ගිහි පින්වතුන් පිළිගැනීම සඳහා අන්විතාව කරුණාවෙන් ප්‍රතිපලව ආරාධනා කර සිටිනවා. නවසීලන්ත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ බෞද්ධ භාරකාරත්වයේ වර්තමාන සභාපති දුම් හෙට්ටිආරච්චි මහත්මයාට පිළිගැනීමේ කතාව පවත්වන හැටි. සඳහා පිළිගැනීම කරුණුව අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාගෙන් මෙම ස්ථානයට ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් අපි පිළිගන්නවා. ඒ අතරම මේ ස්ථානයට උත්සවයට සහභාගී වී පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් අපි පිළිගන්නවා. ඒ අතරම එම උත්සවය කුමක් සඳහාද සුළු විස්තර කිරීමක් මා මේ ඔබාමේ තමන්ට සූදානම්. අද අප හැම මේ ස්ථානයට පැමිණ සිටින්නේ කවුරුත් දන්නවා නිරංජන් මහත්මයා විසින් රචනා කරන ග්‍රන්ථයක් එළිදැක්වීම සඳහායි. ඒ ග්‍රන්ථය අප
නායක ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව අහලා විස්තර කර රචනා කරන ලද එම ගාන්තිය මිට මම හිතන්නේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඒක පටන් ගත්තේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේ පිළිබඳව අපි දන්නේ අත වශයෙන්ම බොහොම අල්පයක් පමණයි. ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉතාමත් සමාජ සේවයක් කටයුතු වගේම අර්ථයෙන් ධර්ම සේවා කටයුතු කරලා තියෙනවා. නවසීලන්තයට වැඩම කරාට පස්සේ ඔබට ඇසිදිරිටම තියෙනවා මේ විහාරස්ථානයේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පමණක් නෙවෙයි මේ විහාරස්ථානයේ මතු දියුණුවක් අද දැන් මේ තත්ත්වයට පත් වී තියෙන දෙයක් හොඳින් වටහා ගන්න පුළුවන් අපේ කොතරම් වටිනා ස්වාමීන් වහන්සේ කෙනෙක්ද කියලා. ඉතින් ඒ පොතකින් ඔබ අතරට ගෙන ඒමට නිරංජන් මහත්මයා ඉතාමත් සූක්ෂම අරින් එය කරලා තියෙනවා. ඉතින් අපි නිරංජන් මහත්මයා ගැන සුළුෙන් හෝ වචනයක් කීම අපේ යුතුයකමක්. නිරංජන් මහත්මයා සෑහෙන කාලයක සිට මේ පන්සලේ දායකයෙක් වගේම ඉතාමත් ක්‍රියාශීලී සමාජිකයෙක්. මේ වත්මත් භාරකාරත්වයේ කමිටි සමාජික වගේම අනිත් මේ නවසීලන්තයේ තියෙන සංගම් වල කාර්ය භාරයක් මේ මහත්මයා ඉදිරියට දීලා තියෙනවා. ඉතින් අද අපිට හුඟක් කතා කරන්න වෙලා නැහැ. මොකද අපි අනිත් ආගමික කටයුතු හවස 6න් පස්සේ දෙන මේ ස්ථානේ. ඒක නිසා අපි ඊළඟ මේ කටයුතු කරගෙන යාමට මම ඔබලාව නැවතත් මේ ස්ථානයට පැමිණීම ගැන ස්තුතිවන්ත වෙනවා. අතන සාදරයෙන් පිළිගෙන මගේ මේ වචන සාර්ථකය මේ නිම කරනවා. ජයවර්ධන සර්ණයි. සභාපතිතුමනි, ඊළඟට තිබෙන්නේ පොත පිළිගැන්වීම. ඉතින් ඉස්සෙල්ලා පූර්විකාවක් අමුදින්නට ඕන. නැත්නම් ඒක අඩුවක් කියන පූර්විකාව මෙයයි. අවුරුදු 2ක් මේ පොත රචනා කරන්න අපේ නිරංජන් මහත්මයාට ගිහිල්ලා තියෙන බව අපි දැනගත්තා. මේ අවුරුදු 2කට වගේ ඉස්සෙල්ලා මේ නිරංජන් මහත්තයා හවසට අර එයා නිව්සීලන්ත බැජ් එක ගහපු කමිසෙත් ඇදගෙන පන්සල ඇතුළට එනවා. ඇවිල්ලා මීටම නායක හඳුන් කාමරේට රිංගනවා. රිංගලා මේ කතා කරනවා හිමීට මේ සද්දෙත් නෑ. හිමීට දෙන්න කතා කරනවා. අපිට සැකයක් ඇති වුණා. මේ මෙතන කේලමක්වත් කියනවා කියලා. මේ අපිට විරුද්ධව කේලමක්වත් කියනවාද කියලා මේ අපිට සැකයක් ඇති වුණා. නායක හඳුනුත් එක්ක මේ කතා කරන්නේ මොනවද කියලා. අපි හැබැයි ඇහුවේ නෑ. ප්‍රධානම දේවල් ඔයාලා දෙපා කියලා මුහාමී කියලා තියෙනවනේ. ඉතින් ඔහොම අවුරුද්දක් එකමාරක් ගියාට පස්සේ දවසක් අපේ නිරංජන් මහත්මයා පයිලට් පොත් කිහිල් ගහගෙන අපි උඩ වැඩ ඉන්නකොට උඩටම ඇවිල්ලා අපිට මේ ෆයිල් එකේ තිබ්බු ලිපි කීපයක් පෙන්නුවා. ඊපස්සේ අපි මොකක්ද මම නායක හඳුරන්නේ චරිතාපදාදී නැත්නම් චරිතය උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව කියන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඇහුවට පස්සේ මම ගෝ නායක හඳුර මේ කැමති වුණා. ඊට පස්සේ යසසියාලු හැපැත්තේ යසසියාලුට වයින් එක එහෙම දුන්නා. මේ ඊට පස්සේ රාහුල හඳුරට අපි කීවා නායක හඳුර මේකට කැමති වුණාද කියලා. නායක හඳුර ඇහුවලු මගේ චරිතෙන් කට්ටියට වැඩක් තියෙදි කියලා.
මේ මහත්ය කියපු විදිහට මම කියන්නේ. ඉතින් වැඩක් තියෙනවා නම් මහත්යට ඕනකමක් තියෙනවා ලියන්න කිව්වා. අන්න එහෙමයි මේ පොත උන්වහන්සේගේ චරිතාප්‍රදානයේ පොතක් බවට ලියවිලා අද මේ ගමම් මගට සඳ පහන. මේකේ මං හිතනවා සඳේ කිරණ හරිම සිසිලයි. ඒ වගේ නායක හඳුනගේ හදවත ඒ වගේම සිසිලයි. ඒ නිසා නායක හඳුනගේ ඒ හදවතේ තියෙන සිසිලස හරියටම අවබෝධ කරගන්නයි මේ ගමම් මගට සඳ පහන කියන මේ ග්‍රන්ථය ඉදිරියට. මේක තවත් ගොඩක් කතා තියෙනවා. රංජන මහත්මයාගේ උත්සාහය ඒ කියවගෙන යන අපි හැමෝටම අපේ හදවත ගොඩක් හැඟීම් ඇති වෙනවා. සමහර වෙලාවට දුක හිතෙනවා. සමහර වෙලාවට සතුටක් දැනෙනවා. මේ පොත ගෙනල්ලා නායක හඳුරෝ රංජන මහත්තයා දුන්නාට පස්සේ අපේ අතට හමුුණාට පස්සේ මම කියවගෙන ගියා. ඒක හරිම ගලපලා තියෙන ආකාරයේ ප්‍රවීණ රචකයෙක් වගේ ඒක ගලපලා තිබෙනවා. ඒ නිසා ඔන්න ඔය විදිහට පූරිකාව මම ජනේමින් ඒක නිරංජන මහත්මයා තවදුරටත් සනාථ කරાવી ඔහුගේ කතාවේ. ඒ නිසා දැන් මම මේ පොත පිළිගැන්වීම නායක හඳුරන්ට පිළිගන්වන ලෙස මේ රචක නිරංජන හේරත් මහත්මයාට මම ආරාධනා කරනවා නායක හඳුරන්ට මේ පොත් පිළිගන්නන්ට. ඊට පසුව එතුමාගේ සදාදරණීය දියණියන් දෙදෙනා අනිකුත් මහා සංඝරත්නයට ඒ පොත් පිළිගන්නවා. මොකද ඒ දෙදෙනාම අපේ පන්සලේ අපේ දහම් පාසලේ ඉගෙනගෙන හැදුන වැඩුණ චරිතපත් උගත් දරු දෙනෙක් හැටියට ඒ දෙදෙනාට මහා ආඩම්බරයක් ඇති වේවි. අද දවසේ පියාඹි කරපු කාර්යය නිසා මම ඊටම කරුණාවෙන් මතක් කරනවා රංජන හේරත් මහත්මයාට පොත නායක හඳුනන පළමු පොත පිළිගන්න හැටි. මතක් කරන්න බැරි වුණා මේකට. මේ රංජන මහත්මයාට මේ පොත ලියන්න ඒ නෝකා නැත්නම් මාත් තරහයි. ඉතින් නෝකරවල මහත්මයා ඔහු සහයෝගයක් ලබා දීලා තිබෙනවා. ඒකත් මේ අවස්ථාවේ බොහොම ප්‍රතිපලව සිහිපත් කරනවා. ඊළඟට අපි අනුශාසනාවකට ආරාධනා කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් අපේ විහාරස්ථානයේ එක්ක පංගිතන්නේ ආරම්භී ධම්ම මේ විහාරස්ථානයේ පුදුමාත් ආගමික කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරපු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකුටයි මේ ආරාධනාව. වෙලින්ටන් ධම්මගමීසි බෞද්ධ මධ්‍යස්ථානාධිපති අවසරයි වැලිමඩ ජිනාලංකාර ගරු කටයුතු හාමුදුරුවෝ වහන්සේට කෙටි අනුශාසනාවක් දේශනා කරන හැටියට ඉතාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. මූලාසනයේ වැඩ සිටින අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩමවා වදාළ
ගරුතර මහා සංඝරත්නයන් අවසරයි කාරුණික පින්වත්නි අපේ නායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධව ලියලා තිබෙන පෙළගස්වා තිබෙන පුස්තකය ගමන් මගට සඳ පහනක් මේ පුස්තකයේ පිළිගන්වන අවස්ථාවට අපිට කරුණාවෙන් ආරාධනා කිරීම පිළිබඳව අපි බොහෝ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා අපි කර්තෘ නිරන්ජන හේරත් පින්වත් මහත්මයා අපි මේ වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලා තේරවාද සංඝ සමාජයේ පරපුර නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා තේරවාදී භික්ෂු පරපුර ආරම්භ වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ. එදා ඉඳලාම ඉතින් බෞද්ධ රටවල් කීපයක මේ තේරවාද පරම්පරාව දිගටම පවත්වාගෙන ඉන්න තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් අතීතයේදී ඉතිහාසය දිහා බැලුවාම ගොඩාක් හැලහැප්පිලි තිබිලා තිබෙනවා. වෙනත් රටවල් වලත් එහෙමයි. නමුත් මේ තේරවාදී භික්ෂු පරම්පරාව පරපුර බොහෝම උත්සාහයකින් ජීවිත කැපකිරීමකින් යුතුව ඒ දහම් පෙළ ඒ වගේම භික්ෂු පරපුර පරිස්සම් කරගෙන පවත්වාගෙන යන්න තිබෙනවා. ඒ භික්ෂු පරපුරේ වර්තමාන අවසාන පුරුක් තමයි දැනට තිබෙන පුරුක් තමයි මේ වැඩි. මේක මෙතනින් නතර කරන්නේ නැතුව ඉස්සරහට මේ සංඝ පරම්පරාව පවත්වන්න ඕනේ. ඉතින් නව ශ්‍රී ලංකාවේ වැඩි ඉන්න මේ භික්ෂුන් වහන්සේලා අතර වැඩිහිටියම ස්වාමීන් වහන්සේ වයසෙනුත් ඒ වගේම උපසම්පදා සීලෙනුත් භික්ෂු ජීවිතයේ තිබෙනා වූ අධ්‍යක්ීම් අතරත් ගොඩක් වැඩියෙන් තිබෙන පිහිටා තිබෙන ස්වාමීන් වහන්සේ නමක් තමයි අපේ නම කියන්න අවසරයි වල්ගම මුනින්ද වංශ නායක මාහිමිපාණන් වහන්සේ. මුල් කාලේ මම උන්වහන්සේ පිළිබඳව ඒ තරම් දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් දන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ පිළිබඳව දැනගන්න මට ලැබුණේ මේ සේනාසනයේ පුංචි දුප්පත් පහේ ආරාමයක් හැටියට තියෙන සංදීන. එහෙම තමයි තිබුණේ. මට හොඳ මතකයක් තිබෙනවා අර මේ සේනාසනේ මේ ගොඩනැගිලි හදන්න කලින් අර කාඩ්බෝඩ් ඇරි ගහපු ජනේලියක් එක්ක තිබිච්ච ඒ ගොඩනැගිලි. අපේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ එතනින් තමයි පටන් ගත්තේ මේ. ඇත්තටම ගොඩාක් කම්කටොළු දුක් ගොඩවල් පීඩාවල් අපහසුතාවයන් මැද තමයි මේ ගමන මේ තරම් දුර ඇවිල්ලා තියෙන්නේ. මට හොඳට දැනෙනවා තේරෙනවා කතා කරලා තිබෙනවා. අපේ නායක ස්වාමින් වහන්සේ පිළිබඳව ලංකාවේදී අපි ඒ තරම් දැනගෙන හිටියේ නැතත් මෙහෙට වැඩියට පස්සේ අපි දැනගෙන අපි උන්වහන්සේ වැඩි හිටපු පන්සලට ලංකාවේ වැඩියා. උන්වහන්සේගේ විහාරස්ථානයේ බැලුවා. අනිත් එක හොඳ ලෝක විහාර පාරති පැත්තේම හොඳ පරණ විහාරස්ථානය. ඒ වගේම කැටයන් මේ තිබෙන පින්තූර බුදු පිළ වහන්සේලා බොහෝ පෞරාණික. ඉතින් ඒ වගේ සේනාසනයක් ඉතින් ලංකාවේ අතහැරලා උන්වහන්සේ මෙහි වැඩම කරලා ඉන්නවා. යම් කිසි කාරණයක් නිසා. ඒ තමයි ධර්ම සේවාව, ලෝක සේවාව. ඉතින් උන්වහන්සේ පිළිබඳව තමයි මේ ලේඛනයක් කතනයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපේ නිරංජන හේරත් මහත්මයා මේ පිළිබඳව යම් අවස්ථාවලදී අපි විපරමුත් කරලා තිබෙනවා.
ඉතින් අපි දන්න තාලෙට ඉතින් පොඩි දේවල් කිව්වා. මේක මාතෘකාව දිහා බැලුවාම හරි ප්‍රසාදනීයයි. ගමන් මගට සඳ පහනක්. මේකේ තිබෙනවා ගමන් මගට කියලා. ඉතින් ගමන් මගට සඳ පහනක් කියලා කිව්වම මොන ගමන් මගටද කියලා මට හිතෙනවා. අපේ කාතෘතුමා යම්කිසි අදහසක් ඇති. කියවන්න හැටියට මට ඉදිරිපත් වෙන මට හැඟෙන දේ මම මේකෙදි කියන්නේ. ගමන් මගට. කොහේ යන ගමනක්ද? මොකක්ද ගමන් මග? මේ පින්වතුන්ටත් ගමන් මගක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලාටත් ගමන් මගක් තියෙනවා. අපි ඔක්කොටම ගමනක් තියෙනවා. මේ යන ගමන මගේ හැටියට මට මේ කියවන්න හැටියට මතන් දෙන්නේ මේ නිවන් ගමනක් කියලා. මේ නිවන් ගමන යනකොට එළියත් ඕනේ සැරත් නැති වෙන්න ඕනේ. සැර වැඩි වුණොත් යාගන්න බෑ තීට්ටු මහන්සි වැඩි. ඒක නිසා සඳ පහනක් කියලා දාලා දෙන සඳ පහනේ ඉතින් මේ යන ගමන මේක කියනකොට සඳ පහන කියනකොට අපේ ගීත රචක මහත්මයාට යම් අදහසක් පහළ වෙන්න පුළුවන් පින්තූරයක්. මට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට නම් හිතට එන පින්තූරේ තමයි අපේ ස්වාමීන් වහන්සේලා ඉස්සර සඳ පහනේ භික්ෂුන් වහන්සේලා කොච්චර ලස්සනට බණ භාවනා කරගෙන වනාන්තරයේ ඉඳද්දී කියන එක. ඉතින් ලස්සන සාන්ත ගමන් මගකට සඳ පායලා තියෙනකොට හරියගේ අපේ මේ විස්තර කතන ඉදිරිපත් කරපු අපේ රේවදහාමුදුර මතක් කරා මේකට උන්වහන්සේ ඉර යොදන්න නැතුව සඳ යුදුයි කියලා. ඇත්තට අර්ථයක් තිබෙනවා. තවත් කාරණයක් තමයි මේක උන්වහන්සේ කියලා නෙවෙයි කියලා තියෙන්නේ. ලේඛකයෙකුට අවශ්‍ය වෙලා තියෙන උන්වහන්සේගේ ජීවිතය පෙළගස්සන්න. හැබැයි මගේ පෞද්ගලික අදහස එහෙම තමයි. ඉංග්‍රීසි සමාජයේ තිබෙනවා ඔටෝබයෝග්‍රැෆි කියලා එකක්. ඔටෝබයෝග්‍රැෆි කියලා කියන්නේ තමාගේ ජීවිත කතාව තමාම ලියනවා. ඒකත් එක විදිහකට හොඳයි. හැබැයි ඔටෝබයෝග්‍රැෆි ලියනකොට වෙන්නේ තමාගෙන තමා සමාජගත කරන්න ඕනේ කියන මාන්නය හැදෙනවා. තමාකින් දෙයක් තමා ඒක හැබැයි ක්‍රම දෙයකට වෙනවා. බොහෝ දුරට තමාගෙන් දෙයක් තමා සමාජයට කියලා උගන්වීමක් කරන්නට අදහසක් එනවා. නැත්නම් Taman ඉස්මතු වීම සඳහා අදහසක් එනවා. ඒක නිසා එතනදී පරිස්සම් වෙන්න. හැබැයි ඔටෝබයෝග්‍රැෆි ක්‍රමය පරණ එකක් නෙවෙයි. ඔටෝබයෝග්‍රැෆි එන්නේ මෑත කාලේ. ඒකට චරිතාපදානය කියලා අපේ සමාජයේ කියනවා. ඒ චරිතාපදානය සිංහලෙන් අපි හසුරුවනවා ස්වයං චරිතාපදානය කියලා. ස්වයං ලිඛිත චරිතාපදානය. හැබැයි හරිය ටිකයි තිබෙන්නේ. ශ්‍රී ලංකා සමාජයේ හරිය ටිකයි තියෙන්නේ. හැබැයි චරිතාපදාන වෙනත් කෙනෙක් ලියනකොට ඒකේ හරි ගෞරවාන්විතයක් ගතියක් තිබෙනවා. අපේ මඩියේ නායක ස්වාමීන් වහන්සේ ගැනත් චරිතාපදානයක් තියෙන ඒක තියෙන්නේ ස්වයං කතිත කියලා. ස්වයං කතිත චරිතාපදානය උන්වහන්සේ කිව්වා එන කෙනෙක් කිව්වා. ඇත්තට මේකත් ඒ විදිහට තමයි. මේකෙවිල්ල ස්වයං කතිත කියලා කිව්වට කෙනෙක් විසින් අහන ලද ප්‍රශ්න වලට පිළිතුරු දීපු එකක් තමයි මේ තියෙන්නේ. තමම ලියන්න කියලා නැහැ. මේ කතාව කියනකොට මට මේ බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටපු සමයේට හිතයක්.
කෙනෙකුගේ චරිතය අනුකරණය කිරීම ඇඳුම් පැළඳුම් ගමන් බිමන් භාෂා විලාසය කතා කරන විදිහ වචන රටා ඕවා කොපි කරන එකක් තිබෙනවා. ඒ කාලෙත් තිබෙනවා තිබුණා අද කාලෙත් තිබෙනවා. හැබැයි ඒවා කොපි කරන්නේ සමාජගත ඉහළ චරිතයක් අල්ලගෙන. දැන් අපි හිතමු බොහෝ දුරට කරන්නේ නළු නිළියෝ. ඒගොල්ලන්ගේ චරිතය ඒ යන විදිහ ඒ කතා කරන විදිහ ඒවා කොපි කරනවා. එතකොට හැබැයි හොඳ දේක් තිබෙනවා නම් ගන්න එක හොඳයි. නරක දේවල් කොපි කරන්නේ නැහැ. අපි හිතමු මහා නරක චරිතයක් හොරගම් කරන චරිතයක් තිබෙනවා. ඒක කවුරුත් කොපි කරන්නේ නැහැ. හේතුව එක ප්‍රකටයි. සුප්‍රකට සුප්‍රසිද්ධ චරිත ඉහළින් සමාජයේ ඉහළින් තිබෙන චරිත කොපි කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සරියුත් මොග්ගලන් ස්වාමීන් වහන්සේලා දෙන්නා සම්බන්ධයෙන් අංගුත්තර නිකායේ මූලිකාවේ තියෙන්නේ මහන්නි ඔබලා යම්කිසි චරිතයක් අනුකරණය කරනවා නම් කරන්න ඕනේ නම් මේ චරිත දෙක දිහා බලන්න. මේ මොග්ගලන් හාමුදුරුවෝ මේ චරිත හාමුදුරුවෝ ගන්න ගොඩක් දේවල් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මොටිවේෂන් එකක් දෙනවා. මෙන්න චරිත අනුකරණය කරන්න තියෙනවා අනුකරණය කරන්න තියෙනවා මෙන්න කියනවා. එතකොට අද කාලේ අපිට වික්ෂුන් වහන්සේලා හැටියට චරිතයක් අනුකරණය කරන්න තිබෙනවා නම් අපි ඉතින් නළුනලිය අනුකරණය කරන්නේ නැහැ. ඒ කරන්නත් බෑනේ. ඒ ඉතින් අඳින්නත් බෑ, ඉතින් යන්නත් බෑ, කොණ්ඩෙත් නැහැ. ඊරන්නත් බෑ, අඩුපාඩු ගොඩයි. එතකොට අපි අනුකරණය කරනවා නම් අපිට වඩා ඉහළින් තිබෙනා වූ සිටින්නා වූ ඉතාමත් ගෞරවනීය චරිතයක් වෙන්න ඕනේ. ඒ චරිතය තමයි අපේ ජීවිතේ දැක් ගන්න තියෙන්නේ. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතය හාරලා අවසලා උන්වහන්සේගේ ජීවිතෙන් දෙයක් අපේ ජීවිතයට කොපියක් ගන්න. ඇත්තම කියනවා මොකද්ද? කොපි කරන්න. හොඳ දේ කොපි කරන්න. ඒ කොපි කිරීමට අපි ඒ තරම් දන්නේ නැහැ. දැන් මම අවශ්‍ය වුණාට මට ইনফরমේෂන් නැහැ. ඒ නිසා හේරත් මහත්තයා වැඩේ කරා මෙන්න කොපි කරනවා නම් දෙයක් තියෙනවා. දැන් මේකේ ඡේද 45ක් තියෙනවා. මේ පොතේ පුංචි පරිච්ඡේද 45 මාතෘකා 45ක් යටතේ මගේ ගාන හරි වෙන්න ඕනේ. මාතෘකා 45ක් යටතේ තියෙනවා. අවසාන එක තමයි ජීවිත ගඟ. ඇත්තට උන්වහන්සේගේ ජීවිතේ මේක ටිකක් කියුවා. උන්වහන්සේගේ ජීවිතේ පුංචි දිය කඩਿੱත්තකින් වගේ ආරම්භ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට දිය කඩਿੱත්තක් ඒ තරම් ගණන් ගන්නෑ. පුංචි කාලේ අපි කවුරුත් ගණන් ගන්නෑ. එහෙම එකක් තිබෙනවා. ටිකක් පරණ වෙන්න ඕනේ. උන්වහන්සේගේ ගිහි ජීවිතය ළමා කාලය ඊළඟට සේනාසනයේට ඒ විහාරස්ථානයේ පැමිණීම උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේලාට හැසිරීම පුංචි අභිත්ත සංධිය ඊළඟට සාමනීර සමය ඉතින් මේවා ගැන හිත යනකොට මේක කියාගෙන යනකොට මට හිතෙනවා මේ පොඩි කාලේ පින්තූරයක් එහෙම නැහැ නේ ඉතින් මට ඉතින් චිත්ත පින්තූරයක් ගන්න මොනින්දවන් සාහතුරු පුංචි හාමුදුර කෙනෙක් කියන්නේ මේ විදිහට ඉන්නද කියලා. දැන් පොඩියක් හැදෙනවා. බුද්ධ පූජාවේම ඔය මේ විදිහට අරගෙන යන්න ඇති. ඒකට ලොකු හාමුදුරුවෝ පොඩි කාලේ කඩිසරයි මේ විදිහට දුවන්න ඇති. මේ විදිහට හිමීට යන්න ඇති. මේ විදිහට සැර කරන්න ඇති ලොකු හාමුදුරුවෝ. සමහර ඒවා අපේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක කියලා තියෙනවා පෞද්ගලික. උන්වහන්සේ ගුරු සාරාංශ දීපවදී. ඉතින් මේ විදිහට එනකොට මේ ජීවිත ගඟක් මේක ගලාගෙන ගිහලා තියෙන මේක ලස්සන රටා. හැබැයි ඔක්කොම ලස්සන නැහැ. හැලහැප්පිලි ගොඩයි. ඒ හැලහැප්පිලි වලින් අපිට ගන්න දේවල් තිබෙනවා. හැලහැප්පිලි වලින් අපිට ජීවිතේට කොපි කරන්න දේවල් තිබෙනවා. ඒක නිසා මේ අද නව ශ්‍රී ලාංකික භික්ෂු සමාජයේ ප්‍රධාන
ප්‍රධාන ස්වාමීන් වහන්සේ. ප්‍රධාන ස්වාමීන් වහන්සේ. එතකොට අපි ඉහළින්ම මුල් කොටුවේ ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ தത്വෙට එන්න උන්වහන්සේ කොච්චර වාසනාවක් තියනවද? හැබැයි ඒ ඔක්කොම වාසනාව හොද්දම ලස්සන විදිහට ඇවිල්ලා නැහැ. ඒක නිසා අපේ ජීවිතේට යම් කිසි දෙයක් ගන්න උන්වහන්සේගේ ජීවිතේ යමක් තියෙනවා. ඒක නිසා අපේ හේරත් මහත්මයා ඊ타ත්ම අලංකාර විදිහට සරල විදිහට ඒ වගේම කෙනෙකුට කියවනකොට සාමාන්‍යයෙන් අපේ ඉදිරිදා කතන භාෂාවෙන් හිතට ඉක්මනට ස්පර්ශ වෙන විදිහට ඒ වචන පෙළ ගස්සලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පොත හැම කෙනාටම කියවලා ජීවිතයේ දෙයක් එකතු කරගන්න පුළුවන්. අනිත් එක උන්වහන්සේගේ ජීවිතයේ තියෙන දෙයක් ගන්න මහාන වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ ඒ ජීවිතයේ තියෙන වටිනා දේවල් අපේ ජීවිතේට එක්කාසු කරගන්න. මේ පින්වතුන්ට මේ කියන්නා වූ ගමන් මගේ හඳ එළියේ මේ නිවන් මගේ යන්න උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාස වේවා කියන මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ ගමන් මග මේ පින්වතුන්ට එළි දැක්ක අපිට කියලා දෙන අපේ මේ ලේඛකයා පින්වත් නිරංජන් හීරත් මහත්මයාට මේ වාගේ විසුතුරු ලියවිලි ඉදිරිපත් කරලා ශාසනයට ලෝකයට පිහිටක් වෙන්න තව තවත් ශක්තිය ලැබේවා කියලා මෛත්‍රියෙන් දෙපතනවා. පෙරවන් සරණයි. බොහෝ පින් ගෞරවනීය ආමතුරුන් වහන්සේ. එක ජීවිතයක් කියනකොට මට මතක් වුණේ ප්‍රියානන්ද මහත්මයා පන්සලේ පලා යන නායකව. බොමන වේමල් සුවඳක පැටලේ අම්මා කියුපිරි සුවඳ මතක් වේ. අපිට මතක් වුණ වාර අනන්තයි ප්‍රියානන්ද මහත්මයා. මම හිතන්නේ නායක ආමතුරුන්ට පුංචි ජයතිලක මතක් වෙන්නේ ඇති ඒ කාලේ. අපිට ගොඩක් වාර අනන්තයි මතක් වුණා. පුංචි කාලේ අවුරුදු දෙනකොට අපිට මතක් වෙනවා. ඒ වගේම වෙසක් දිනකට අපිට මතක් වෙන්නේ අම්මලා අපේ සහෝදරයෝ. ඒ හින්දා මේ පන්සලින් පලා යන්නත් කාලේ. ඒ වගේ නායක හාමුදුරුවන්ගේ චරිතය පිළිබඳව අපි ගොඩක් කියන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව මම හිතන්නේ අර්ථ පූර්ණයක් කරાવી අපේ ප්‍රියානන්ද මහත්මයා. ඉතින් ඊළඟට අපේ තවත් අනුශාසනාවකට තාම කරුණාවෙන් ආරාධනා කර සිටිනවා. අපේ පන්සලත් එක්ක මම ඊටාම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපේ පන්සලට අද එදා උදව් කර අපිටත් බොහොම සහෝදරත්වයෙන් අපිට සලකන අපේ ගෞරවනීය අවසරයි මකුල්දෙණියේ සෝමරතන ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේට ක්‍රයිස්ට්චර්ච් සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේට නමස්කාර අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සදහවත් පින්වත්නි පසුගිය දවසක පිළිවෙත හාමුදුරු දුරකථනයෙන් කතා කරලා කිව්වා මේ නිරංජන් හීරත් මහත්මයා ග්‍රන්ථයක් රචනා කළ දෙනවා ඒ පිළිගැන්වීම අසවල් දවසේ තියෙනවා. එතුමා ඕන කළා තියෙන ඔබ වහන්සේට ආරාධනා කරන්නට. එතුමා මෙතන ඉන්නවා. එතුමාට ෆෝන් එක දෙන්න කියලා දුන්නා. ඉතින් ආරාධනා කළා. ආරාධනාව මම පිළිඅරගත්තා. ඉතින් මේ ආරාධනාව මත අද මෙහාට පැමිණියා. ඉතින් නායක හාමුදුරුවෝ හඳුනාගෙන තියාගෙන ගොඩක් කල නැහැ මම 2010 වර්ෂයේදී නවසීලන්තයට ආව පළමු වතාවට. ඒ ආවේ පින්කමක් සඳහා ලැබුණු ආරාධනාවකට මේ ශ්‍රී ලංකාවේ විහාරස්ථානයේ නායක හාමුදුරන්ගේ ආරාධනාව.
අනේදා තමයි මේ පැමිණියාට පස්සේ තමයි පළමු වරට 2000 වර්ෂයේදී නායක හාමුදුරුවන්ව හඳුරගන්න ලැබුණා. ඉන් ටික කාලයක් මම නැවතිලා හිටියා. මේ කාලය තුළ බොහෝමත්ම සුහදශීලීව නායක හාමුදුරුවන් ඇසුරු කරන්න අපට අවස්ථාව ලැබුණා. ඉතින් බොහොම සුහදශීලී නායක හාමුදුරුවන් වහන්සේ නමක්. අපි ගෞරවයෙන් ආශ්‍රය කළාට නායක හාමුදුරුවෝ බොහොම සහෝදරත්වයෙන් මිත්‍රත්වයෙන් අපිව ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඒ කාලය තුල. ඉතින් ඒ වෙනකොටත් නායක හාමුදුරුවෝ කෙනෙක් අස්ගිරි පාර්ශ්වයේ අධිකරණ නායක හාමුදුරුවෝ වහන්සේ නමක්. අනිව නායක හාමුදුරුවෝගේ වයස කීයද කියලා. කියන්නද වයස ඒ කාලේ කිව්ව ගන්න. මට මතකයි 53යි කිව්වා. 2000 වර්ෂයේදී. හරිද මන්ද? කොහොමරි මේ ඒ කාලේදී අපි බොහොම සමීපව ආශ්‍රය කරා. ඉතින් නායක හාමුදුරුවෝත් සමග අපි එහෙම ඇවිදින්න යනවා. සීතල දවස්වල පන්සල ඇතුළේම ඇවිදිනවා. කුඩියට ගත්ත පොඩි ගේක අපි හිටියේ දවස්වල පන්සල තිබුණේ. ඉතින් පන්සල ඇතුළේම ඇවිදිනවා. නායක හාමුදුරුවෝ ඉස්සරලා ඇවිදිනවා මම පිටිපස්සේ යනවා. නායක හාමුදුරුවෝ කතා කියා පසු කාලයේදී මතක් කළා අපිට ඒ කාලේ අපි බොහොම සතුටින් ඉතියේ කාලේ මට තාම මතකයි කියලා. ඒ කාලේ නැවත මතක් කළා. ඉතින් ওই කාලේ තමයි අපිට ඉස්ලාම නායක හාමුදුරුවන් ආශ්‍රය කරන ලැබුණේ. ඉතින් බොහොම නිහතමානීව සුහදශීලීව අපි ආශ්‍රය කළා. මම දැනගත්තු කාරණා අතර වැදගත් දෙයක් තමයි මහන්සිය බොහොම පිරිසුදුව සහ පිළිවෙලට ජීවත් වෙන්න කැමති කෙනෙක්. තමන් ජීවත් වෙන ස්ථානය, පන්සල, උන්වහන්සේගේ කාමරය පිරිසුදුව තබා ගන්න බොහොම කැමති. පිරිසුදුව පමණක් නෙවෙයි පිළිවෙලට තබා ගන්න කැමති. උන්වහන්සේ සැතපෙන ඇඳ, පාවිච්චි කරන මේසය, කාමරය පිරිසුදුව හා පිළිවෙලට තබා ගන්න. ඒක අපි අගය කරන බොහොමත්ම වැදගත් ලක්ෂණයක්. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකෙක් හැටියට නායක හාමුදුරුවෝ ඒක හරියටම කරනවා. තමන් හොඳට පරිහරණය කරන්න ඕන අනිත් අයගේ ප්‍රසාදය ඇති වෙන ආකාරයට. අනිත් දැක්කම තමන් ජීවත් වෙන තැන දැක්කම අනිත් අයගේ මනස අවුල් වෙනවා නම් එය භික්ෂුන් වහන්සේ නමකගේ ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් නෙවෙයි. අර අපි පුංචි කාලේ කටපාඩම් කරනවා සීකියා ශික්ෂාපද 75ක් තියෙනවා. ඒ වගේ අපට උගන්වනවා කොහොමද අපි ජීවත් විය යුතුයි කියන එක. භික්ෂුවක් හැටියට ප්‍රතිපදාවන් අනුගමනය කළ යුතු කොහොමද කියලා අන්නේ ප්‍රතිපදාවන් නායක හාමුදුරුවෝ හරියටම අනුගමනය කරන ආකාරය දාන වන්දන වෙලාවට ඒ පිළිවෙල හැම දෙයක්ම ඉතාමත්ම ආදර්ශමත්. දැන් වගේ නායක හාමුදුරුවෝ කෙනෙක් තමයි මම එදා මුලින්ම දැක්කේ. ඉතින් නායක හාමුදුරුවෝ කුඩා කාලයෙන් පැවිදි වෙන්නේ නැති කියන එක මගේ හැඟීම. ඒ නිසා උන්වහන්සේගේ අද මේ ජීවන කාලයත් එක්ක බැලුවම අවුරුදු 60ක්වත් පැවිදි වෙලා ඉන්නේ නැති. මේ පැවිදි ජීවිතය තුළ උන්වහන්සේ කළ බොහෝ දේවල් තියෙනවා. මට මතකයි දවසක් මම පින්කමකට වැඩම කළා උන්වහන්සේගේ වල්ගම විහාරස්ථානයට. උන්වහන්සේ ලොකු හාමුදුරුවෝ වැඩ සිටපු ඒ දඹුල්ල විහාරස්ථානයට මම ගියා. ගියාම ලොකු හාමුදුරුවෝ මුලින් සිට අග දක්වාම නායක හාමුදුරුවෝ ගැනම තමයි වර්ණනා කළේ. උන්වහන්සේගේ ප්‍රධාන ගෝල රත්නය වන මේ නායක හාමුදුරුවෝ ගැනමයි ගුණ වර්ණනා කළේ. බොහොම සතුටින් හිටියේ මේ
ඒ ලොකු හාමුදුරුවෝ මේ නායක හාමුදුරුවෝ පිළිබඳව කතා කරමින් හිතමින්. ඉතින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමකට පුළුවන්කමක් තියෙනවා නම් තමන් පැවිදි කළ තමන්ගේ පියා වගේ සිටින ඒ ගුරු හාමුදුරුවෝ සතුටු කරන්නට ඒක බොහොම වටින දෙයක්. අන්න ඒක නායක හාමුදුරුවෝ සිද්ධ කළා. ඒක කාටත් බොහොම ආදර්ශමත් දෙයක්. ඒ නිසා ලොකු හාමුදුරුවෝ අපවත් වෙන තුරුම මේ නායක හාමුදුරුවෝ පිළිබඳව හිතමින් සතුටින් හිටියා කියන එක බොහොම පැහැදිලි. උන්වහන්සේ පැවිදි වෙලා හොඳ ලොකු හාමුදුරුවෝ වහන්සේ නමක් යටතේ අවවාද අනුශාසන ඇතුව හොඳට පැවිදි පිළිවෙත් ඇතුව හැදුලා වැඩිලා උන්වහන්සේ හොඳ අධ්‍යාපනයක් ලබාගෙන උන්වහන්සේ කලකදී අපි දැනගන්න ලැබුණ විදුහල්පති කෙනෙක් හැටියට කටයුතු කළ බව. මම දන්නේ විද්‍යාලේ නම දැරිවැල මහාවිද්‍යාලය එන්න ඕන. ඒ දැරිවැල මහාවිද්‍යාලයේ ඒ ගුරුවරයෙක් හැටියට වැඩ කරපු මහත්මයෙක් ඉන්නවා ක්‍රයිස්ට් චර්ච් වල. ඒ මහත්මයා බොහෝම ගරු කරන නායක හාමුදුරුවන්. ඒ ඉස්කෝලේ නායක හාමුදුරුවෝ අතට ගන්නකොට වා අඩුපාඩු සහිත අඳුරේ පැවතිච්ච පාසලක් හැටියට තමයි තිබුණේ. ඉතින් මේ මහත්මයා මට මතක් කළේ ඒ ප්‍රදේශයේම ආලෝකමත් කරන වටිනා පාසලක් බවට මේ මහා විද්‍යාලය පත් කළා නායක හාමුදුරුවෝ විදුහල්පති තත්ත්වයට පත් වුණාට පස්සේ කියන එක ඒ මහත්මයා මතක් කළා. අනිත් වගේ අධ්‍යාපන ජීවිතයේ උන්වහන්සේ දරුවන්ට ශ්‍රී ලාංකික සමාජයේ විශාල සේවාවක් සිදු කළා. ඒ වගේම වල්ගම විහාරස්ථානය කියන්නේ අංග සම්පූර්ණ ලස්සන විහාරස්ථානයක්. ශාසනික වශයෙන් නායක හාමුදුරුවෝ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන විශාල සේවාවක් සිදු කළා. ඒ ලංකාරාමයේ පිළිබඳව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලංකාරාමයේ ආරම්භ කරලා මොනතරම් සේවාවක් අද වෙනකොට සිදු කරගෙන යනවාද කියන එක මේ ජීවත් වෙන මේ නවසීලන්තේ ජීවත් වෙන මේ පිටිතුන් හොඳට දන්නවා. ඒ පිළිබඳව අපි ජිනාලංකාර හාමුදුරුවෝ මතක් කරන්න යෙදුණා. එතකොට මේ ඔය විදිහට නායක හාමුදුරුවන්ගේ ජීවිතේ ශාසනික වශයෙන් සමාජීය වශයෙන් අධ්‍යාපනික වශයෙන් ඉතාමත්ම පුළුල් සේවාවක් උන්වහන්සේගේ ජීවිතේ කැප කරමින් ආදර්ශමත්ව සිදු කළා. මේ විහාරාධිපතිකම් කරනවා කියන එක මේ මහානගම කරනවා කියන එක දේශි වැඩක් නෙමෙයි. Tamange මේ උපන් මිනිසෙක් වශයෙන් ලැබූ ජීවිතයේ මේ විදිහට විහාරස්ථානයකට වෙලා පැවිදි භාවයටපත් වෙලා විහාරස්ථානයකට වෙලා මේ අනිකුත් කාමභෝගී ජීවිතයෙන් ඈත් වෙලා ගත කරනවා කියන එක බොහොම අමාරු දෙයක්. වටපිටාවේ පරිසරයේ හැම පැත්තෙම ලකින් තියෙන්නේ කාමභෝගී පැත්තට ඇදිලා යන දේවල් තමයි පරිසරයේදී. ඒ වගේ ඈත් වෙලා මේ පැවිදි ජීවිතයක් ගත කරනවා කියන එක බොහොම අමාරු දෙයක්. නායක හාමුදුරුවෝ කරනවා. කරලා තියෙනවා ආදර්ශමත්. ඒ වගේම විහාරාධිපති වහන්සේ නමක් හැටියට ශාසනික වශයෙන් විශාල සේවාවක් සිදු කරලා තියෙනවා. වටිනා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් වහන්සේ ලෝකෙට බිහි කරලා තියෙනවා. ශාසනයට ඇති කරලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ විශාල අනුගාමික දායක පිරිසක් බිහි කරලා තියෙනවා. ඔය විදිහට ගිහි පැවිදි පිරිසක් වැඩ ඇති පිරිසක් සමාජයට බිහි කරන්න උන්වහන්සේ වටිනා නායකත්වයක් දීලා. ඒ හරි අමාරු වැඩක් නෙවෙයි. විශේෂයෙන් විහාරාධිපතිකමක් කරනවා කියන එක හරි අමාරු වැඩක් කියන එක මේ අපේ යක්කඩුවේ හාමුදුරුවෝ කියලා තියෙනවා. අර මේ වනගතා කියන පොතේ නායකයන් මතකයි නේද? අපායට යන්න ඕනේ නම් ඔබට අගමැතිකම කරපන් එකද නේද? පන්සලක දේවාලයක අධිපතිකම කරපන් 3 දවසකට. කවුද මේ ලියන්නේ? යක්කඩුවේ හාමුදුරුවෝ. යක්කඩුවේ හාමුදුරුවෝ කියලා කියන්නේ විද්‍යාලංකාර පිරිවෙනේ වැඩ වාසය කරපු විද්‍යාලංකාර පිරිවෙනේ පරිවර්තනපති වැඩ වාසය කරපු බොහෝ ප්‍රසිද්ධ
කීර්තිධර හාමුදුරුවෝ වහන්සේ තමයි. උන්වහන්සේ දීපු වණකතා පොතේ තමයි එහෙම ලියුවේ. අපායට යන්න ඕනේ නම් ඔබට පන්සලක දේවාලයක අධිපතිකම කරපන් 3 දවසකට කියලා. ඒ කියන්නේ මේ විහාරාධිපතිකම කියන එක හරි අමාරු දෙයක්. අන්න ඒ කාර්යභාරී නායක හාමුදුරුවෝ මේ අපායගාමී නොවන විදිහට සුගතිගාමී වන විදිහට නිවන් මාර්ගට යන විදිහට තමනුත් ඒ මාර්ගයේ ගමන් කරමින් ඒ වගේම තමන්ගේ දායකකාරකාදී හැමදෙනාමත් ඒ මගේ ගමන් කරමින් නායක හාමුදුරුවෝ ඒක කරලා තියෙනවා. ඒක බොහොම වටින දෙයක්. නායක හාමුදුරුවෝගේ ජීවිතේ කරලා තියෙනවා. නායක හාමුදුරුවන්ගේ ජීවිතයේදී හවලා නායක හාමුදුරුවෝ සතුට වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා. උන්වහන්සේ ශික්ෂක භික්ෂුන් වහන්සේලාට නායක හාමුදුරුවෝ පරමාදර්ශයක් වශයෙන් ගන්නට පුළුවන්කම තියෙනවා. දායක පිරිසටත් එහෙමයි. අනේ වගේ විශාල සේවාවක් උන්වහන්සේ ශාසනික වශයෙන් සමාජීය වශයෙන් උන්වහන්සේගේ ජීවිත කාලය තුල සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ අසුරට බොහොම වටිනා කෙනෙක්, ප්‍රිය කෙනෙක්. මේ ලෝකයේ තුල සමාජයේ තුල මේ මිනිස් සමාජයේ තුල තවත් බොහෝ කාලයක් වැඩ සිටිය යුතු නායක හාමුදුරුවෝ වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේ අසුරට බොහොම ප්‍රිය කෙනෙක්, කාගේ අසුරට ප්‍රිය කෙනෙක්. උන්වහන්සේ කෙනෙක් හමු වුණාම දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ කොහොමද අපි කෙනෙක් පිළිගන්නේ කියලා. කියනවා එතන කියනවා පිය සම්භාසෝ කියලා. පිය සම්භාසෝ කියලා කියන්නේ කෙනෙක් හමු වුණාට පස්සේ ඉස්සර වෙලාව තමන් යාට කතා කරන්න ඕන බොහොම ප්‍රියශීලී වචන වලින් කොහොමද තොරතුරු සැපසනීප කොහොමද ඕනම තැනකදී අපිට කෙනෙක් හමු වුණාම අපි එහෙම කතා කරන්න ඕන. අනේ ලක්ෂණේ නායක හාමුදුරන්ට තියෙනවා. ඒ නිසා තමයි මේ දායක පිරිස 100,000 ගණන් විහාරස්ථානවල පැමිණෙන්නේ. භික්ෂුන් වහන්සේලා පැමිණෙන්නේ නායක හාමුදුරන්ගේ ඒ සංഭാෂණය හොඳ නිසා. අනිත් එක්කෙනා කතා කරන කල් ඉන්නේ තොරතුරු කොහොමද කියලා විමසලා බලනවා. ඒක සත්පුරුෂ ගුණධර්ම තියෙන හොඳ කෙනෙක්ගේ ලක්ෂණයක්. තව ලක්ෂණයක් තමයි නායක හාමුදුරන්ගේ තියෙන හොඳට මූණ දිහා බලාගෙන කෙනෙක් ආපම මේ මූණ දිහා බලාගෙන හොඳට කතා කරනවා කියනවා පාළි මුත්තාන මුඛං කියලා. සමහර අය ඉන්නවා කෙනෙක් හමුන වාහක බලාන කතා කරන්නේ. නායක හාමුදුරුවෝ කෙලින්ම මූණට දීලා ඇස් දෙක දිහා බලාන මූණ දිහා බලාන කතා කරනවා. මුත්තාන මුඛං කියලා පාළියෙන් කියනවා. අනේ වගේ හොඳ ගති ලක්ෂණ මිනිස්සු ළඟ තියෙන්න ඕනේ. ඒ අතින් නායක හාමුදුරුවෝ බොහොම ආදර්ශමත්. ඒ වගේම කෙනෙක්ගේ හොඳක් දැක්කම ඒ හොඳ ටික තමයි වර්ණනා කරන්නේ. අනේ නිසා තමයි නායක හාමුදුරුවන්ට මේ දුර ගමන එන්න පුළුවන්කම ලැබෙන නායකත්වය දරාගෙන. ඒ නිසා තමයි අපේ නිරංජන් හේරත් මහත්මයාට ගමන් මඟට සඳපහනක් කියලා උන්වහන්සේගේ චරිතාපදාන දියන්න තරම් සිත් පහළවන යන්නේ නිසායි. අනේ ඒ නිසා එවැනි ගුණාංග ගොඩාක් තිබෙනවා නායක හාමුදුරුවෝ. ඉතින් ඒ ගොඩාක් කාලය ගන්න මීට වඩා මම හිතනවා මම කාලය ගත්ත වැඩි වගේ මට හිතෙනවා. ඒ නිසා අපි ආශිර්වාද කරනවා ඉතිසිතින් නායක හාමුදුරුවන්ට ලෝකයේ ශාසනයේ වැඩ වඩමින් සතවර්ෂාදී කාලයක් නිදුක් නිරෝගී බොහෝ කාලයක් ජීවත් වීමේ ශක්තිය බලය නායක හාමුදුරුවන් ලැබේවා කියලා සාදු පුණ්‍යානුමෝදනා පුරුක ස්තුතිය පුද කරනවා අපේ දරුවටි වහන්සේට. මේ පොතේ තවතනක තියෙනවා මේ අම්මගේ සෙනෙහස. අම්මගේ සෙනෙහස කියන තැනදී අපේ රාජන් මහත්මයා සඳහන් කරලා තිබෙනවා. ඒ නායක හාමුදුරුවෝ පැවිදි වුණ දවසේ අම්මා හැසිරුනේ නැහැ. කියන්නේ ගෙදර ගිහිල්ලා හැන්දෑවට පුංචි හාමුදුරුවන්ට කෑම කන්න බෑ කියලා අම්මා කෑම කාලා නැහැ. උගුර හිරේකිලා කියලා තියෙනවා. ඒ කෑම ගන්න. මේ මවගේ සෙනෙහස කියන තැනදී අපේ රජතුමා සඳහන් කරලා තිබෙනවා
මේ ඇත්ත දන්නවයි. එහෙනම් මම ඊටාම කරුණාවෙන් ආරාධනා කරනවා ප්‍රවීණ ගීත රචක ප්‍රයෝග නිවේදක එතුමා කලාලෝවේ සෑම තැනකම ඉන්න චරිතයක් අපේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයාට තමන්ගේ දේශනය ආරම්භ කරන්න හැටි. අයිබෝන් සුපර් සෙන්ඩර්ස් ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි අපේ සිටින ඔබ හැමගේම අවසරයි මම හිතන්නේ මට කතා කරන්න බොහෝ වෙලාවක් නැහැ. ඉතින් මට කිව්ව පොත ගැන කතා කරන්න කියලා. පොත ගැන කතා කරන්න ඕන නිසා ඉතින් මට අපේ දේශයට ඇවිල්ලා පොතක් දුන්නා. සාමාන්‍යයෙන් තිබෙන කාලයත් එක්ක පොත් කියවන්න අමාරුයි දැන්. කන්නඩියකුත් දාන්න වෙනවා ඒ නිසා පොතක් හම්බෙලි. කොහොමද මම මේ පොත දෙපාරක් තුන් පාරක් කියවම මම හිතන ජීවිතේ මුලදාන පොතක් දෙපාරක් තුන් පාරක් කියවපු අවස්ථාව ඉස්කෝලේ පාඩම් පොත් අරුණම පොතක් දෙපාරක් තුන් පාරක් කියවපු අවස්ථාව තමයි මේක. ඒ කතා කරන්න තියෙන නිසාම නෙමෙයි මේ පොත කියවන්න මම උනන්දු කෙරුණා. මගේ විරුද්ධ සාක්ෂි මේ එන්න මොහොතකට ඉස්සෙල්ලා මම මේ පොත කියුවා. පිටු කීපයක් කියුවා. මේ කතාව කරන්න ඕන නිසා නෙමෙයි. මේ පොතට ඇති වූ ඇල්ම නිසා. ජීවන චරිතයක් කියන්නේ කුමක්ද කියලා අපි ජානක හමුදුරු විස්තර කරා. මම ඉතින් ඒකට දැන් කතා කරන්න යන්නේ. ඔටෝබයෝග්‍රැෆි සහ බයෝග්‍රැෆි කියන එක. ඒක මම කතා කරන්නේ. නමුත් මේක 17 වෙනි සියවසේ අගභාගයේදී පමණ තමයි මේ බයෝග්‍රැෆි ජීවන චරිත ජීවන කතා ලියන්න පටන් ගන්න තියෙන්නේ. 17 වෙනි සියවසේ අගභාගයේදී පමණ. මේකෙන් ඔටෝබයෝග්‍රැෆි කියන එක මම කාලේ පිළිවිච්ච දෙයක්. ඒක ඉස්කල් ස්වාමීන් වහන්සේ සඳහන් කළා. කෙනෙකුගේ ජීවන චරිතයකට මොකක්ද ඇතුළත් වෙන්න ඕනේ? කෙනෙකුගේ ජීවන චරිතයකට ඇතුළත් වෙන්න ඕනේ එයාගේ ජීවන රටාව, එයාගේ මතකයේ තියෙන දේවල්, ඊළඟට account එක නැත්නම් ගිණුම. මේ ගිණුමේ මෙයා මේ පුද්ගලයාගේ ගිණුමේ මොනවද තියෙන්නේ? උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙයා ගැන අපිට මොනවද හොයාගන්න තියෙන්නේ? ජීවන චරිතය කියන්නේ මගේ කතාව. මගේ මතකයෙන් කියන ඒවා කියලා කියන්නේ මම මතකයෙන් කියන ඒවා. මට මගේ මෙමරිස් මම මේක දැක්කා මෙහෙම දෙයක් වුණා. ගොළුදුලියේ මෙහෙම දෙයක් වුණා. රූපවාහිනියේ මෙහෙම දෙයක් වුණා. වගේ මගේ මතක. ඊළඟට accounts කියලා කියන්නේ ගිණුම කියලා කියන්නේ මේ කතාව ඇතුලේ මොනවද තියෙන්නේ? මම එකතු කරගෙන තියෙන්නේ මොනවද? ඔන්න ඔය තමයි ජීවන චරිතයක ඇතුළත් වෙන්නේ ඕනේ. ඉතින් මම හිතන්නේ මේ පියවරුන්ගේ දිනය සමරන දවසේ අපේ සංඝ පිටුරුන් වහන්සේ නමක් වෙනුවෙන් උන්වහන්සේගේ ජීවන චරිතය අලලා ලියු කතාවක් පිළිගන්නේ මම හිතන්නේ ෆාදර්ස් ඩේ ගිෆ්ට් එකක් කියලා වෙයි අපේ නායක හඳුරන්න දෙන්න. මොකද උන්වහන්සේ අපේ තාත්තා කෙනෙක් වගේ. පිටුරුන් වහන්සේ නමක් කිව්වේ ඒක. දැන් මේ ජීවන චරිතය කෙනෙකුට කියනකොට කියවගෙන යනකොට හිතන්න පුළුවන් අර බෝරින් කියන වචනේ. අපෝ මේක ඇති වැඩක් නෑ මේක මහා බෝරින් කතාවක් කියන්නේ. නමුත් හිරක් මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩාර කියන පුංචි දරුවාගේ ඉඳලා වල්ගම මුනින්ද්‍ර වංශ කියන සාමණේර නමක ඉඳලා වල්ගම මුනින්ද්‍ර වංශ නායක ස්වාමීන් වහන්සේ දක්වා නවසීලන්තයේ ප්‍රධාන සංඝනායකවරයා දක්වා නිරංජන නවකතාවක් කියලා. දැන් නවකතාවක වෙනස සහ ජීවන චරිතයක වෙනස. නවකතාවක් ගම්පෙරළිය නවකතාවේ ගමක සිදු වෙනස්කම්. නන්දා ඒ චරිත ඇසුරෙන් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් ලිව්වේ ගමක සිදු ඒගොල්ලන්ගේ කතාව නෙමෙයි. ගමක සිදු පෙරළිය. ඔත් කෙනෙකුට හිතන්න පුළුවන් මේ නන්දලා මේ පියල්ලා මේ අතර ඇති වූ ගැටුම් තමයි මේ කරලා තියෙන්නේ කියලා. නෑ. ඒ කරලා තියෙන්නේ ගමේ සිදු පෙරළිය. දැන් ගුළු හදවත නවකතාවේදී මේ නවකතාවේ තියෙන්නේ ධම්මි සහ සුගත් අතර පෙරළිය. එතන නෑ මේ ගමක සිදු පෙරළිය. ධම්මිගේ ජීවිතය හා සුගත්ගේ ජීවිතය ඇතුළු පෙරළිය තමයි එතන තියෙන්නේ. දැන් හිරක් මුදියන්සේලාගේ ජයතිලක බණ්ඩාර කියන පුංචි කොල්ලා ඉඳලා සමාවෙන්නවා කියන්නේ
පුංචි දරුවාගේ ඉඳලා මම කියන පුංචි කොල්ලගේ ඉඳලා ඒ කාලේ කොල්ලගේ ඉඳලා අපේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ දක්වා මේ නව කතාව. මම හිතන්නේ මේ පොත අරගෙන ගිහිල්ලා කියවනකොට මම මේ කියන දේ අත්‍යකල ඕගලන්ට තේරෙයි. මම කියන විදිහට මොකද එකපාරක් නෙවෙයි දෙපාරක් තුන්පාරක් කියනවා. ඇයි අපි කෙනෙකුගේ ජීවන චරිතය ලියන්නේ? මහාචාර්ය සුනිල් ආර්යකට්ටයන් විශාල නන්දා මාලිනීට ලියුවා ගීතයක් දහසක් ඉපදී මේ යන පොළවේ මම මේන්නට උපන් කෙනෙක් වෙමි. මා මල බව මුළු රටට දැනෙන ලෙස මේ යන්නට මම පෙරුණා. මෙහෙම කරපු කෙනෙක්ගේ අර තවත් කෙනෙකුට ජීවන කතාව ලියන්න දෙයක් නෑ. රටට දැනෙන ලෙස ජීවන කතාව ලියන්න නම් රටට දැනෙන ලෙස ජීවත් වෙන්න. රටට දැනෙන ලෙස මොන හරි කරලා තියෙනවා. එතකොට එහෙම කරපු පුද්ගලයෙකුගේ කතාව අල්ලලා ඒ පුද්ගලයාගේ කියන ලැබූ තොරතුරු අරගෙන නිරංජන හේරා කියන ප්‍රවීණ ලේඛකයා. මම කියන්නේ ਉਹ ආධුනික ලේඛකයෙක්. මොකද නිර්මාණී සංග්‍රහය. මොළේ ලෝකයේ මුල්වරට අන්තර්ජාලයට සංග්‍රහයක් නිකුත් කරේ නිරංජන. මම දන්නේ. ඊළඟට එනාතික නිරංජන පටන් ගත්තා මේ මිනිවන් පුත කියලා මේ ඒ අන්තර්ජාලය තුල සටහනක් ඇතුළත් කරනවා. මේ භාෂාවන් ලියනකොට නිරංජන අර නිර්මාණී සංග්‍රහයේ තිබුණු භාෂාවත් මේ මිනිවන් පුත ලියන භාෂාවත් මේ අපේ නායක ස්වාමීන් වහන්සේ ගැන ලියු මේ චරිතාපදානයේ මේ චරිතාපදාන නවකතාවේ තියෙන භාෂාවත් ගනුවාම නිරංජන කිසිසේත් ආධුනික රචකයෙක් කියලා මම කියන්නේ. ඔහුගේ භාෂා ශෛලිය නිර්මාණී සංග්‍රහයේ තිබුණු භාෂා ශෛලිය එකක්. අර මිනිවන් පුතේ තියෙන භාෂා ශෛලිය තව එකක්. මේ ග්‍රන්ථයේ තියෙන භාෂා ශෛලිය තව එකක්. ඉතින් මෙහෙම පරිවර්තනය වෙන්න පුළුවන් නම් ලේඛකයෙකුට ඔහුට ආධුනික ලේඛකයෙක් කියලා කියන්න බෑ. මම කියන විදිහට ඔහු බොහෝ අසුන් විදුසා කියවු තැන් යකි පුද්ගලයෙක්. ඒ බව මේ පොත කියවන විට මේ ග්‍රන්ථය කියවන විට ඔබට තේරෙයි. මා සමහර අවස්ථාවල මේ ග්‍රන්ථයේ පිටු වලින් යම් දේවල් උපුට ගත්ත ඔබට මේ නිරංජන මේ කතාව ගැන තත්ත කතා කියන්නට දැන් අපි සාමාන්‍යයෙන් භාෂාව පාවිච්චි කරනකොට මේ තියෙන උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ සහ ප්‍රථම පුරුෂ වශයෙන් ඒ කියන්නේ උත්තම පුරුෂ කියන්නේ මම කියනවා මම මෙහෙම කරා, මම මෙහෙම ලිව්වා, මම මෙහෙම කරා, මෙහෙම වුණා, මම දාලා ලියන ඒවා. ඊළඟට මධ්‍යම පුරුෂ කියන්නේ ඔහු මෙහෙම කිව්වා, ඔහු මෙහෙ ගියා, ඔහු මෙහෙම වුණා, ඇය මෙහෙම වුණා කියලා කතාවක් කෙනෙකු පිළිබඳව. ඊළඟ ප්‍රථම පුරුෂ කියලා කියන්නේ ඇය, you, ඔබ සහ ඔවුන්. අන්න ඒ වගේ කියනවා. දැන් මේ පොත නිරංජන ලියලා තියෙන්නේ අර ඔහු කියන එක. නමුත් ඔහු කියලා පාවිච්චි කරන්න බෑ. මුනිඳුලාස හඳුනනවා. එහෙම කියලා පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔහු කියන එක ගෞරවණීය ලෙස පාවිච්චි කරලා තියෙනවා. අපිට ඔහු කියලා පාවිච්චි කරන්න බැරි නිසා. සමහර අවස්ථාවලදී මේක තියෙනවා මේ පිටුවක 28 කුඹි නතර කිරීම කියලා කතන්දරයක්. මම මේක කියන්නේ මම අහුවනේ ඇයි මේ කෙනෙක්ගේ ජීවන චරිතය ලියන්නේ කියලා. ජීවන චරිතය ලියන්නේ ඒ ජීවන චරිතය ලියන පුද්ගලයාගෙන් අපිට මොන හරි ගන්න දෙයක් තියෙනවා. දැන් මේ කුඹි නතර කිරීම කියන එක කියවගෙන යනකොට අපිට ගන්න දෙයක් තියෙනවා. මොකද පන්සලට කුඹි ඇවිල්ලා. මම මේක කිව්වම ඔයගොල්ලන්ට මේක මේ කියනකොට සමහරට මතක් වෙයි. පන්සලට කුඹි ඇවිල්ලා. දැන් මේ කුඹි එක නවත්තන්න. මේක මහා ඉස්සරහද. සීනි බෝතලේ කුඹි, දාන බිඟන් වල කුඹි හැමදාම කුඹි. තෙල් කුඹි. දැන් අපේ නායක හමුදුරන්ට අවශ්‍ය මේක නවත්තන්න. මේ නවත්තන්න කරන්න පුළුවන් එකම දේ තමයි කුඹි ටික මරා ගන්න. කොසක් හරි, විරි කැලක් හරි අරගෙන නැත්නම් ටියුන ස්ප්‍රේ එකක් හරි අරන් ගාලා කුඹි ටික මරා ගන්න. මොකද නායක හමුදුර කරලා තියෙන එක නෙමෙයි. නායක හමුදුරත් නෙමෙයි එතකොට. මුනින්ද වංශ පොඩි හමුදුර. ඒ මුනින්ද වංශ පොඩි හමුදුර කරලා තියෙන්නේ කුඹි එන්නේ කොහෙද කියලා වාගෙන ඉඳලා. බලාගෙන යනකොට මේ පන්සලේ දානශාලාවට එන අත්තක් දිගේ කුඹි එනවා. දැන් අපේ පොඩි හමුදුර අදලා තියෙන්නේ මේ අත්තක. බලන්න කොච්චර තැනකට ඒ පොඩි හිත තිබුණේ කියන්නේ.
දැන් නිරංජන්ට හිතෙන්න පුළුවන් නෑ මේක ඕනේ නෑ මේ පොතේ කියන්නේ මේක ඇති වැඩක් නෑ මේ මූලි කොහෙත් කරන භූමියක් තාත්තේ කතාව මම මොකටද කියන්නේ. නමුත් එතන තියෙනවා අභ්‍යන්තරයේ යන්ත්‍රය. නායකහඳුර මොකද්ද හොයාගෙන ගියේ? මුල හොයාගෙන ගිහිල්ලා මේ මුල නැති කරන්නයි නායකහඳුර එතන උත්සාහ කරේ. ඒ නායකහඳුර අපට උත්සාහ කරන්නේ මේ මුල නැති කරන්න. ඔබත් අපත් සමග එකතු වෙලා මේ මුල නැති කරන්නයි උත්සාහ කරන්නේ. දැන් මේ පොතේ ඒ කොටස වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. මේ නිරංජන් එක අතුලක් කරලා තියෙනවා. නායකහඳුරට ගොඩාක් දේවල් කියන්නේ. දේශනා කරන්නේ නිරංජන් එක කතා කරපු අවුරුදු 2 ඇතුළත බොහෝ දේවල් කියන්නේ. ඒ බොහෝ දේවල් ලියන්නේ නැතුව අර අපිට ගන්න ඕන දේවල් මේ ලියලා තියෙන දේවල්. දැන් මේ කැරලිකාරයන් සමග සම්බන්ධ වෙලා තියෙනවා නායකහඳුර සම්බන්ධ වෙලා කියන්නේ මේ කැරලිකාරයන්ට කොට්ට පෙට්ට දීලා තියෙනවා. බිල්ල ගහගෙන වැඩක් මේ කාලේ. මේ අර සහෝදරවරුන්ට රටම විරුද්ධ වෙද්දී ආණ්ඩුවක් පාලනය කරන්න හදනකොට ඒ සහෝදරවරු පන්සලට ඇවිල්ලා විද්‍යාල කරන්න නැති වුණාම කොට්ට බෙට්ට දීලා අපිට අත් කරන එක කවුද කරන්නේ? අපි නම් දොරවල් වහගන්නනේ මට මතකයි ඔය වීෂණ කාලේ තුවක්කුව අරන් ඇවිල්ලා අපේ ගෙදරට STF එකෙන් ඇවිල්ලා අපි ප්‍රවෘත්ති කියන්නේ එකයි යනවා. කරන්න දෙයක් නෑ යන්න වෙනවා. නමුත් ආමරණ තිබුණා පන්සලේ දොර වහගන්න. වහගෙන අතුලට වෙලා ඉන්නේ. නමුත් ඒ ආපු අයට අපේ නායක හඳුරු කොට්ට බෙට්ට දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ කරලත් එක්ක සම්බන්ධ වෙලා නෙමෙයි. මේ අපේ මිනිස්සු මේ අපේ දරුවෝ මට ප්‍රශ්නයක් නෑ. මේගොල්ලෝ මොන පක්ෂද මේගොල්ලෝ මොකක්ද කියලා මට ප්‍රශ්නයක් නෑ. මේ ඉදා ගන්න තරක් නැතුව ඉන්නේ අපේ ශ්‍රී ලාංකික දරුවෝ. එහෙනම් අපි ඒගොල්ලන්ට උදව් කරනවා. ඉතින් කොට්ට බෙට්ට දීලා. දැන් අවසිලන්තයට බැටම කරපු දවසිලා නායක හඳුනන මම දන්නවා. බෝධි කියන්න පුළුවන්. ජීවිත චරිතය තුල මම දන්නා ජීවිත චරිතය තුල මේ පරණ ගහයකට වෙලා කුරුල්ලන්ගේ සත්‍ය අහගෙන හිටපුවා. සමහර අවස්ථාවල දානේ වේල පවා නොලැබුව අවස්ථාවල් තිබුණා. ඊතලට දාගන්න බිඩි එකක් තිබුණ අවස්ථාවල් තිබුණා. එහෙම ඒ චරිතය නිරංජන්ගේ පොතේ ලියලා තියෙනවා. ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ කල්යාණ මිත්‍රයෝ කියන්නේ කවුද කියලා? කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නිකම් මේ අපේ ගෙදරට ඇවිල්ලා ඩිංග එකක් දාලා ඔස්පත් ටිකක් කාලා යන්න මචං කියලා යන කට්ටිය නෙමෙයි. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නිවන් මඟ දක්වා අපිට නිවන් මාර්ග යන්නට උදව් කරන්න අපේ පසුපස ඉන්න අයට අපි කියනවා කල්යාණ මිත්‍රයෝ කියලා. එහෙමනම් අපේ නායක ස්වාමීන් වහන්සේ අපිට මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම අපේ කල්යාණ මිත්‍රයෝ. එයි අපිට අතෙන්ට යන්න මේ පහන් මේ සඳ එළිය අපි දේවාලං කරලා මුල්කම මේ සමහර මට තේරෙයි කියලා මේකේ තියෙන මාතෘකාව ඒකත් උන්වහන්සේට තේරෙන මාතෘකාවමද කියලා. ඔව්. එහෙම. ඒකම තමයි මම ඒ පොත අතර ගත්ත ගම මුල්ම දාලා නිරන්ජන පට්ටේ පොත දුන්න වෙලාවේ මම ඉස්සෙල්ලාම කියවනේ මාතෘකාවේ බලපු ගම මම තේරුම් ගත්තේ හරි මේ කියන්නේ මේකයි. මේ කල්යාණ මිත්‍රත්වයේ තමයි මේ කියන්නේ. එතකොට මේ තවත් එකක් තියෙනවා 136 වෙනි පිටුවේ පන්සලට පොලිසියෙන් ආවා කියන්නේ. සම්පූර්ණ ඇත්ත කතාව. පන්සල මම මේකත් කියන්නේ නායක හඳුරන්ගේ එක චරිත ලක්ෂණයක් නිරන්ජන ලස්සනට අරන් කියන එක පෙන්නනවා. ඒ පුද්ගලයා මේ පන්සලට එන්නේ ඉස්සෙල්ලා අපේ ගෙදරට. මේ පන්සලට ඇවිල්ලා අපේ හඳුරන්ගේ සත්ගුණවත් භාවය නිසා තුආයවල් දුන්නා, කන්න දුන්නා. මොකද දැනකොට දවසක් අපේ හිටපු ඒ කාලේ පන්සලට පොඩි මෙතන නෙමෙයි මේ එහා පැත්තේ අපේ දායක මහත්තුරු ඇවිල්ලා හිටියා මේ පන්සලට සාක්කියක් කියලා ජීස් මහත්තයා ඉන්නවා මෙතන. ජීස් කර මහත්තයා එදා රාත්‍රියේ උඩ හිටියා. ඇවිල්ලා මේ දුරකථනයක් ඇවිල්ලා මමත් එතනට ආවා. දැන් මෙයා මේ පාර්ක බහැලා කෑ ගහනවා. පාර්ක බහැලා කෑ ගහලා පොලිසියෙන් ආවා. පොලිසියෙන් ඇවිල්ලා දෙක සමතේකට පස්සේ. ඉතින් කොන්න ඔය වගේ චරිත කතන්දර සූක්ෂම තැන් නිරංජන හොයාගෙන මේ පොතේ අතුලත් කරලා තියෙනවා. ඉතින් මට බොහෝ වෙලා කතා කරන්න පොත ගැන තව කතා කරන්න පුළුවන්. මම කතා කරන්න යන්නේ අපි කාලය නිසා පරාද වෙන්න කැමති නැහැ. අවසාන වශයෙන් මට මෙන්න මේ ටික කියන්න පුළුවන්. නායක හඳුරන්නේ චරිතය අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සඳහන් කළා. මේ චරිතය ගැන මට බොහෝ දේ කතා කරන්න පුළුවන්. මොකද නවසීලන්තයේ වැඩම කරපු දවසේ ඉඳලා මේ අද මේ මුල දක්වා අපේ නායක හඳුරන්නේ මොකද දන්නවා. ඇසුරු කරලා තියෙනවා. නිතර පන්සල් ආව ගියේ නැති වුණා. ඒ කාලවල නිතර පන්සලට ආව ගියා. නමුත් එහෙම නැති වුණා. ඇසුරු කරලා තියෙනවා. ඒ ඇසුරු කිරීමෙන් මා ලැබූ උන්වහන්සේගෙන් ලැබූ ආදර්ශ සහ ගුණාංග අපමණයි. නිසල බව, නිහඬ බව,
සහ අභ්‍යන්තරයේ තියෙන ගැඹුරු බව. මම ඒවම ලබා ගත්තේ අපේ නායක හඳුනගන්න. එහෙමනම් අපිට තවත් සේවය කරන්නට මේ කල්යාණ මිත්‍රත්වය නිවන් මාර්ග දක්වා අපිව කැඳවාගෙන යන්නට අපේ නායක ස්වාමීන් වහන්සේට ධෛර්ය, ශක්තිය සහ චිරජීවනය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරන්ජනගේ පොත අරගෙන ගිහින් කියවන්න ඔබට ගන්න බොහෝ දේවල් ඒ පොතේ මම මේ බොහෝම මේ පිටු මම ගන්න පිටු 40 ගානක් මම ලියාගෙන ආවිල්ලා තියෙනවා කතා කරන්න වෙලාවක් නැහැ. පිටු 40 ගානක් ලියාගෙන ආවිල්ලා තියෙන එකයි දැන් දැන් අරගන්න කාලේ මට අවිහිද කරනවා. පොත අරගෙන ගිහින් කියවන්න. මේ පොත කියවුවට පස්සේ ඔබ අපේ නායක හඳුරන්නේ ගන්න තියෙන තවත් බොහෝ දේ ඔබේ හදවතට ගනී කියලා මම විශ්වාස කරනවා. නායක හඳුරන්නේ ඔබ වහන්සේට ආරක්ෂා ආවඩා ආයුබෝව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සමග පෙරවන් සරණයි. පුණ්‍ය අනුමෝදනා පූර්වක ස්තුතිය පුද කරනවා ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දර සදාතනීය අපේ සුරතයා. මේ සාහිත්‍යම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා රාමාධිපති නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක අවසරයි අපගේ ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේට ඒ අනුශාසනාව පැවැත්වීම සඳහා වැඩම ආදාළ ගරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි උන්වහන්සේලා සියලු දෙනා වහන්සේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඉතින් නිවන් දකින අවස්ථාව දක්වාම උන්වහන්සේලාගේ ඇසුර ඒ ආකාරයෙන් අපි ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේලාට චිර ජීවන වේවා කියලා මූලික වශයෙන්ම මගේ ප්‍රාර්ථනා සිදු කරනවා. ඒ වගේම මේ ස්ථානයේ රැස්වලා ඉන්න අපව සිව්පසෙන් පෝෂණය කරන අපේ දුකසබ බලන පින්වතුන් විශාල පිරිසක් ඒක රාශියලා ඉන්නවා. අපේ වත්මන් සභාපතිතුමන් ඒ වගේම අපේ ප්‍රියානන්ද මහත්මයා එවැගේම අපි හිටපු සභාපතිවරු එවැගේම දායක දායිකාවන් මේ නිබන්ධනයේ කර්තෘ නිරංජන හේරත් මහත්මිය දූ දරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඔබ හැමදෙනාමත් අපේ කල්යාණ මිත්‍රයන් අපි ඔක්කොම එකතු වෙලා ඒ සඳපහන යන්න ඕනේ ගමන යමු කියන එක මෙතනින් මම ඊපත් කරනවා. මේ පිළිබඳව මගේ අදහස මේකයි. මම මේ වගේ දෙයක් මගේ අදහසක්වත් තිබුණෙත් නෑ. එහෙම අවශ්‍යතාවයක් මට වමනාවක් තිබෙත් නෑ. මට වමනා තිබුණේ මහාන ජීවිතේ යම් කිසි සේවයක් කරන්න පුළුවන් නම් ඕනෑම කෙනෙකුට ඕනෑම ගමකට ඒ දේ කිරීම පමණයි. ඒ නිසා අපේ නිරංජන හේරත් මහත්මයා වරින් වර පැමිණිලා සාකච්ඡා කළ අපේ අරිවත් කුලියාරු වගේ ඒවා මේ කරුණු ගුණ කරගත්තා කාලයක් තිස්සේ. ඒ ප්‍රතිඵලය තමයි පසුගිය දිනක මේ ගමන් මඟට සඳපහනක් කියන පොතේ දැක්වීම. මේකේ මම ඒ නමට කැමති වෙන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මේකට දැම්ම නම් වල්දන මුනින්දවත නාමි චරිතයක් උදාන කියලා මොකෙක්වත් ගන්න. අවුරුවත්ම ගන්නේ නැහැ මේක. බලලා මේ ආවු කෙනෙක් දැක්කන්නේ. ඕක රුපියල් 5කට ලංකාවේ මේක පිළ කලක් ගන්න. නමුත් මේකේ දැන් කුතුහලයක් තියෙනවා. ගමන් මඟට සඳ පහනක්. ඒ කුතුහලය නිසාම ගන්නවා මේක. ඒ නිසා මේකේ මහත්මාගේ නම් යෙදීමත් බොහොමත්ම වටිනාකමක් තියෙන. ඒ වගේ මිනිසුන්ට මේ පොත පිළිබඳව අවධානය යොමු කරන්න හොඳ අවස්ථාවක් වශයෙන් සිහිපත් කරන්න ඕනේ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේලා අපි ගැන කතාබස් කළා. අපි භික්ෂුන් වහන්සේලා හැටියට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපි ළඟ තියෙනවා. ඒ වගේ අපේ ප්‍රවීණ ගීත රචක අපේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා අපි එදත් අදත් කල්යාණ මිත්‍රෝ මේ එතනදී ඒ පොත පිළිබඳව බොහොම පැහැදිලිව නිරවුල්ව සහ කෙටි විස්තරයක් එතුමා ඉදිරිපත් කරන්න යෙදුණා. ඒවා එතුමාට බොහොම සුළු දෙයක්. ඒ වගේ අනිත් හැමදෙනාමත් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා බොහොම නිහඬව ඒ පිළිබඳව අහුම්කම් දීගෙන සිටිනවා. මම මේ මගට යොමු වෙන්න කාරණා කීපයක් තියෙනවා.
අපේ ලොකු හාමුදුරුවෝ බොහොම වික්ෂු ජීවිතය පිළිබඳව ගැඹුරෙන් හිතුව ගැඹුරෙන් ඉතලා කටයුතු කළ යතීන්ද්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේ දැන් අවුරුදු 10කට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේදී අපවත් වී වදාළා. උන්වහන්සේගේ සිරිතත් තිබුණා මාසයකට වරක් ඒ සාමණේර භික්ෂුන් වහන්සේලා හැටියට අපි කැඳවලා යම් උපදෙස් දෙනවා. එක උපදේශයක් තමයි මුනින්ද වංශ මම කතා කරන්නේ භාෂාවෙන් කියන්නේ. මුනින්ද වංශ මේ සිවුර කරේ දාගෙන මිනිස්සු දෙන සිව්පසේ වන්දලා නිකම්ම ඉන්න එකේ තේරුමක් නෑ මොනවා හරි ඒ මිනිස්සුන්ටත් කරන්න ඕනේ. ඒක හැම වෙලාවෙම ලොකු හාමුදුරුවෝ කැමති ඒ ගමන අපි ජනතාවත් එක්ක මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරනවා නම්. මම මේ කතාව කියාගෙන අපේ වැඩිමහල් ආරෝණ කියන්න බැරුණා ඒකේ වෙලාවේ. අපේ ධර්මශාලාව හදන කාලේ ලොකු හාමුදුරුවෝ ගමේ ඉති මිනිස්සුන්ට මතක් කරන්න වඩිනවා. ඒවා 200ක් තියෙනවා. ඇවිල්ලා මම දවසක් හැන්දෑවේ 4 විතර වාගේ උන්වහන්සේ ගිලම්පතේ මන් දෙමින් ඉස්සර පොඩි කුටුවක බිඳුලේ වාඩිලා මට කිව්වා මුනින්ද වංශ. යකෝ මේ මම අද ධ්‍යානෙමේ කමේ ඇවිදින්න ටික පුදුම කනගාටුවක් ඇති වුණානේ. මම මොකද? ඔය ගිය ගෙවල් සිය ගණනේ ගෙවල් 5කටවත් මේ වැසිකිලි කෙසිකිලි පහසුකම් නැහැ. ඒව නැහැ. ඉතින් තමසෙට බැයිද ඔක මොනවා හරි කරලා හදලා දෙන්න ටික. ඒකට මම සර්වෝදි ව්‍යාපාරයත් එක්ක සම්බන්ධයි. ඒ කතා කරලා අපේ හිටපු අයත් එක්ක සාකච්ඡා කරලා අපි සමීක්ෂණයක් කළා. වැසිකිලි කෙසිකිලි 75ක් ගමට. සාමාන්‍යව තිබුණා 75ක ගෙවල් වල මොකක්වත් නැහැ. අපි ඒ අයට කිව්වා නිකම්ම දෙන එකේ තේරුමකුත් නැහැ. ඒ අයට කිව්වා ඔය කට්ටිය මේකේ වල කපා ගන්න. බැරිම කෙනෙකුට අපිට කියන්නේ වල වැසිකිලිනේ. අපි ඒවා සකස් කරලා දෙන්නම් කියලා ඉතින් වල වැසිකිලි ඒවා වල කපලා ශ්‍රම දාණයෙන් වාස්තුනේ අර පිටගම් වලින් ගෙන්නලා. සල්ලි උඩ නෙමෙයි. ඒක අපිට හැකියාව තිබුණ ඒ කාලේ අපි කිව්වම බෑ කියන්නේ. ශ්‍රම දාණයෙන් අපි කළා. සතියක් විතර මේ වැසිකිලි කෙසිකිලි බැඳලා ගල් ගඩොල් අපි දුන්නා අරගෙන ගිහිල්ලා ඒක කළා. ඉතින් ඒක කරලා අවසාන වෙනකොට ලොකු හාමුදුරුවෝ කිව්වා මුනින්ද වංශ මේක බොහොම හොඳයි. ඉතින් මේ ගම්මානවල තමුන්නාන්සලා වගේ අය ගිහිල්ලා මේවා බලන්න ඕනේ. බලලා මේවා උදව් උපකාර කරන්න ඕනේ මිනිස්සුන්ට පුළුවන් නම්. ඉතින් යම් තමයි පින්නත් මම පොඩි හාමුදුරුවෝ පොඩි කලිමානලත් නැමයි කයි කාලේ කොට මේ ජාතික ව්‍යාපාර ජාතික උරුමයක ව්‍යාපාරය පටන් ගත්තා. ආදී සේනාගේ මල්ටි උපාරිසේනායි මම ඒකේ ප්‍රධාන අනුශාසකය. ඒ ත්‍යාගී රත්න මහත්මයාගේ සර්වෝදය ව්‍යාපාරයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක මම. අපි හේන්පිටිය ඥානිත හාමුදුරුවන්ගේ පාතර භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ භික්ෂුන් වහන්සේලාට බෞද්ධ සංස්කෘතිය ඉගෙනීමේ මම නායක හාමුදුරුවෝ බුද්ධ ධර්මයේ ඉගෙනනවා. මම බෞද්ධ සංස්කෘතිය ඉගෙනනවා. ඒ නිසා අපට ඒ වගේ තේරුණා මේ ගම්මානවල අනුපාඩු සහ අපි ආයුධ පැත්ත. ඔය අතරතුර පීඒ කිරිවන්දේ මහත්මයා නොවැම්බර් මාසෙනේ එනවා. අපි ගමේ යා දක්ෂේ ලෝක පුරා වැඩ කරන කෙනෙක්. දවසක් ලොකුහාරුගේ කිරිවන්දේ මහත්මයා දැන් මේ මුල්නාදලා ඉගෙනීම අවසන් කරලා මේ ඇවිල්ලා ඉන්නවා පන්සලේ. මේ පන්සලේ කරන්න දෙයක් නැහැ. තරුණ මුල්නාදලා නිකන් හිටියා මේ විභාගතේ යනවා. ඒ නිසා මේ අයට යම් කිසි වැඩක් පැවරෙනවා නම් මේ සිවුරේ රැකේ. නැත්තම් මේ අය සිවුරට යයි. කිරිවන්දේ මහත්මයාට කිව්වා දිනනියම කළා අපි හාර මේ දවස්වල වඩින්න සර්වෝදය ව්‍යාපාරයට අපි වැඩ පිළිලක් කරමු. එතුමා තේරුම් ගත්තා මේක මුළු රට පුරාම මම ඒවට යෙදෙව්වා. මහා මග තමන්ට අපි පයි යන්නේ. රෑ පැය දෙක තුන ගිහිල්ලා ගෙවල් මේ ගම් වලට ගිහිල්ලා ගම්මානවල එළිය ලයිට් තිබුණේ නැහැ. අපි ගේනවා වතු වල තියෙන පොල් අතු එකතු කරන්න.
පොල් අපි එකතු කරලා ඒවා ගිනි දල්වලා ඒ එළියෙන් තමයි මේ වැඩ කට හැන්දෑවේ පැස්ටිං අරම තියෙනවා ඔක්කොම. ඒ ජීවිතේ නැවත එන්නේ නැවත ගන්නත් බෑ. පුදුම ආස්වාදයක් මම ලැබුවා ඒ වගේ. අනේ නිසා පිළිවෙලදී අමොන්න ඔබයි මේවා මේක වැඩිපුර තියෙන්නේ ඒ සමාජයේ ඒවා කටයුතු පිළිබඳව මම හිතන්නේ නරේන්ද්‍ර මහතා වැඩිපුර අවධානයක් යොමු කළා ඒ කටයුතු පිළිබඳව. ඉතින් ඒ වගේ මේ සඳහන් වීමක් මේක තියෙනවා පින්නතුන් බලන්න පුළුවන් මේක කැමති කෙනෙකුට පොත්පත් අරගෙන. ඉතින් මේ කටයුතු වල පින්නත් මෑත කාලේ මේ විහාරස්ථානත් අපි ආම්තුරු සඳහන් කළා අපේ බාරකාරත්වයේ හිටපු සියලුම සභාපතිවරු. ඒ වගේ මේක ආරම්භ කර සාමාජික අපේ මුගුණේ අනුරුද්ධාම්තුරු උන්වහන්සේ මගේ කල්යාණ මිත්‍රෙක් දැන් ශිෂ්‍ය භාවයට පත් වෙලා ඉන්න කෙනෙක්. උන්වහන්සේ කොහොම දුරදක්නා ඥානියක් තියෙන කෙනෙක්. මෙවන් මාර්ගයට මම යොමු කරන් උන්වහන්සේ දැඩි වේසක් මහන්සියක් ගත්ත ලංකාවේ දින් අපි දෙන්න බොහොම වැඩ කරපු අය. දේශපාලන වලදී මම කවදාකවත් සම්බන්ධ වෙන්නේ මොන පක්ෂයකටවත් සම්බන්ධ අපේ හිතවතුන් අය ඉන්නවා. මම ඒක පිළිකුල් කරපු එක දේශපාලන ලංකාවේ කවදාකවත් දේශපාලන පස්සේ ගිහිල්ලා නැහැ. ඒ මිනිස්සුන්ගේ උදව් කරලා ඉල්ලලා නැහැ. මම කවදාකවත් ඒවට යන්නේ නැහැ, ගියෙත් නැහැ. ඒ නිසා අපි මේ මාර්ගයෙන් වෙනස් වෙලා ඒ මිනිස්සුන්ට යටත් වෙන්නේ නැතුව ස්වාධීනව කරන්න පුළුවන් කටයුතු තමයි අපි පින්වත්නි ඒ කටයුතු කළේ. ඉතින් ඒ වැඩ උඩක් පාලු කරගෙන තමයි මෙහාට දෙන ආවේ. ඉතින් අපේ මට මේ තනියෙන් මේ වැඩේ කොහොමත්ම කරන්න බෑ. මේ විහාරස්ථාන මේ වගේ වැඩ ඉන්නවා අපේ යසත් පොඩි ආඳුරු. ඒ වගේ රාහුල පොඩි ආඳුරු. ඒ වගේ අපේ රේවත පොඩි ආඳුරු. මෑත කාලයක් හිටිය අපේ කොටුගච්ඡේ පඤ්ඤාසිරිය ආඳුරු ඔය ආදිවාසීන් ඒ භික්ෂුන් වහන්සේලා නොමැති නම් මේ කටයුතු තනියෙන් කොහොමත් කරන්න බෑ. එන හැමදෙනාම කියනවා පන්සල බොහොම පිරිසිදුයි කියලා. ඒකේ රහසක් තියෙනවා. උන්වහන්සේලා තමයි මේ කටයුතු කරන්නේ. මම දැන් හැබැයි එකක් තියෙනවා ඒක මේකේ දෙවෙනි පොල් කාණේ ලියන්න එකක් දැන් මම කියනවා මම දැන් වැඩ වලින් අයින් වෙලා ඉන්නේ. අයින් වෙලා ඉන්නේ. මම ඔය අපේ සභාවතුමෙන් ඇවිල්ලා අපේ සාකච්ඡා කරපුවාම ඔය යම් යන සංවර්ධන වැඩ කටයුතු වලදී මම එකතු වෙනවා ඇරෙන්න අනිත් හැම එකටම එමය. දැන් මම ඊළඟ දාන කරනමුත් පාටි කියන වගේ වලට මම යන්නේ නැහැ. ඉතලා දාහනකට යන්නේ මට විවේකයි පතපතා කිවාගෙන ඒ කියනවා සීලෝනේ. ඉතින් ඒ විවේකේ මම දැන් ලබා ගන්නවා. ඒක ලොකු දෙයක්. ඔබ ගිහියටත් නෑ විවේකේ. දරුවෝ 7 දෙනා ඉන්න කෙනෙකුට බලන්න දරුවෝ ලොකු වුණාම මම කරදරයක්. ලොකු ඒකට දීගතර දුන්නාම තවත් කරදරයක් වැඩි. බලන්න යනකොට දරුවා දඬ ඕනේ ඊළඟ කොට මට ඒක මොකක්වත් නෑ. මේ තුන් දෙනාට වැඩ කරපවලු මේ කට්ටියකින් කටයුතු කරනවා. ඒ අතරතුර මම විවේක මගේ කාමරයට වෙලා මේ කට්ටිය දෙන දේක් කාලා ඉතින් මොනවා ඉන්නවා. මම බොහොම විවේකයෙන් ඉන්නේ. මම බොහොම විවේකයක්. ඒ විවේකය උගා ආම්තුන් වහන්සේලාට ලංකාවේ නැහැ. අන්තිම වයසට යන්න යන්න තමයි වැඩ වැඩි. එහෙමයි. තෘෂ්ණාවත් කැඩෙන්නේ එහෙම නේ. ගාත්‍රා නිස්තිලා යන්ති තෘෂ්ණයික තරුණායති. අංගපද දුර්වල වෙනකොට තෘෂ්ණාව තරුණ වෙනවා. මට ඒක නෑ තාම නැහැ. එහෙම මට තාම නැහැ. තෘෂ්ණාව තරුණ වේලා එහෙම ගන්න නැහැ. අන්න ඒ නිසා බොහොම හොඳයි නිරංජන මහත්මයාගේ ප්‍රයත්නේ මම අදීකන මොකක්ද වෙනවා ඥානවදනා කරනවා. මේකෙන් ඉතින් පොඩි ආම්තුරුන්ට තමක්සේ පාදන්න පුළුවන් නම් අපේ ජීවිත පිළිබඳ ඒකත් වෙනවා. ඉතින් මෙවැනි කාර්යයක් කිරීමේදී මට නිරංජන මහත්මයා උගා කිව්වා ආන්ද මට තනියම මේ කරන්න බැරි නෝකා නැත්නම් මේ කාර්යය අමාරුයි කරන්න කියලා කිව්වා. ඉතින් යා සමහර තැන්වල මේක අනුපාඩු කියලා කොහොමද යන්නේ බා මාත්‍රාන්ගේ කියන්නේ කොතන මෙහෙම කියන්නේ. එහෙම උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒකත් හොඳයි. කවුරුත් එකතුලා මේ වැඩි කරලා තියෙන්නේ. ඉතින් ඔබ හැමදෙනාටම මම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. කර්තෘ මහා සංඝරත්නයට ඔබ හැමදෙනාම නැවත අපි සංසාරේ යම් කිසි දවසක නිවන් දකින අවස්ථාවක් වෙයි නම් එදාට මේ අපේ මහා සංඝරත්නය
ඔබ හැමදෙනාම මමත් ඔය වගේ එකතු වෙලා ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම මානසික දියුණුව අපි ඇති කරගෙන එකට නිවන් ලැබමු. එකට නිවන් මාර්ගයේ යම් කෙන ප්‍රාර්ථනා ගමන් මඟට සඳ පහනක් කියන මේ පොත එදි දක්වන අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තිරුවන් සරණයි. ස්තුති කතාව සඳහා නිරංජන් මහත්මයාට ආරාධනා කරමින් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. නායක ස්වාමීන් වහන්සේ අතිගත සංඝරත්නයේ අවසරයි. පැමිණෙන සියලු දෙනාගේම අවසරයි. ස්තුති කතාව කරනකොට මම ඇත්තටම පළමුවෙන්ම ස්තුති කරනවා අපේ නායක හාමුදුරුවන්ට. මොකද මේ ජීවිතේට පොතක් ලියලා නැති මට මේ වගේ පොතක් ලියන්න අවසර දුන්නාද. මොකද මම ඇවිල්ලා මේ කතාව අහනකොට ඇත්තට මට වමනාවක් තිබුණේ නැහැ මට ලියන්න කියලා. කවුරු හරි ලියුවොත් හොඳයි කියන අදහසින් තමයි මම කතා කරේ. ඉතින් උන්වහන්සේ බොහොම මම දැන් චැලෙන්ජ් එකක් අරගෙන මට මේක ලියන්න අවසර දුන්නා. ඊළඟට මම මේ මෙතෙන්ට වැඩම කළ ඉන්න ස්වාමීන් වහන්සේලා ගැනත් කියන්න ඕන. මොකද මම එච්චරම මේ ළඟින් ඇසුරු කරලා තිබුණෙත් නැහැ. ඒ වුණාට මේ ඒ වගේම තමයි මම ගිහිල්ලා ආරාධනා කරේත් නැහැ. මම මේ දුරකථනයෙන් කතා කරපු ගම ඒ ආරාධනාව පිළි අරගෙන මොකද මේ දවස්වල වස්පින්කම් තියෙන අය ඔක්කොම තියෙද්දි මේකට සහභාගී වුණා. ඉතින් උන්වහන්සේලාට මම ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මම කියන්න ඕන මේ පොත ගැන පොඩි ਵਿਚාරයක් කරන්න ඕන කියනකොට මම පොඩ්ඩක් කල්පනා කරා කාටද මේකට ආරාධනා කරන්න කියලා. ඉතින් මගේ දැනුම හැටියට මේ රටේ කලාව පැත්තෙන් ඉන්න මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා මේ රටේ ඉන්න ඉහළම පුද්ගලයා තමයි මේ අපේ ප්‍රියානන්ද විජේසුන්දර මහත්මයා. ඉතින් එතුමාටත් හැබැයි මම දුරකථනයෙන් තමයි කතා කරේ. මම කිව්වොත් ගමන් කිව්වේ බොහොම නිහතමානීව කිව්වා හරි හරි මම එනවා කියලා හිතාගන්න කිව්වා. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ බෞද්ධ භාරකාරත්වයට මම ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේකදී සමහර ප්‍රචාරක වැඩවලට එහෙම ඔය හැමෝටම දැනුම් දෙන්න ඒ අවශ්‍ය කටයුතු කරා. ඒ වගේම මේක අවසානයේ පොඩි දෙපැක් සංග්‍රහයක් එම බෞද්ධ භාරකාරත්වයෙන් ලෑස්ති කරලා දෙන ඒ සම්බන්ධ මේ අයට ස්තුතිවන්ත වෙනවා. තාමට මේ සමහර විට මතකත් නැහැ මට ගොඩක් අය උදව් කරා. මම හිතන්නේ හැම දිනකටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වුණ ඔය හැමෝටම ස්තුතියි. මේ ගැන කියද්දී මේ පොත ගැන කියද්දී මට කියන්න උවමනාවක් තියෙන ඇත්තටම ඇයි මම මේ පොත ලිව්වේ කියලා. මේක මේ නායක හාමුදුරන්ගේ ජීවිත කතාව. අනිත් එක තමයි අපේ මේ ප්‍රියන්ද මහත්මයා විස්තර කරා වගේම මට ඕන වුණේ නැහැ මේ චරිතාපදානයක් ලියන්න. මට ඕන වුණේ ඇත්තටම අර කිව්වා වගේ මේ චරිතයේ තියෙන යම් දේවල් අරගෙන නව කතාවක් කියන්න. ඉතින් මේක ඇත්තටම මම හිතනවා ප්‍රියන්ද මහත්මයා මාත් එක්ක එකඟ වෙයි. මේක චරිතාපදාන නව කතාවක්. හැබැයි මේකේ තව දෙයක් කියනවා මම අතින් දාපුවා මොකුත් නැහැ. මේ සියලුම දේවල් උන්වහන්සේගේ ජීවිතේ ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. අනිත් එක තමයි මේ තොරතුරු හොයාගන්න අතර මම මේක කියලා දෙනවා අවුරුදු 2ක් විතර කියලා ඒකත් පොඩක් පැහැදිලි කරන්න මම හිතන්නේ අවුරුදු 2කටත් වැඩි ගියා මම හිතන්නේ මොකද මම නවසීලන්තයට ආපු දවසේ ඉඳන් උන්වහන්සේ මම ගොඩක් වෙලාවල් වල ඇවිල්ලා මම පොතේ පෙරවදනෙත් ඒ සම්බන්ධව ලියලා තියෙනවා. ඇවිල්ලා උන්වහන්සේත් තමයි මම කතා බහ කරලා තියෙනවා. මේ ලොකු ධර්ම කරුණු නෙවෙයි ඇත්තටම අපි සාමාන්‍ය දේවල් ඒ කතා කරද්දී උන්වහන්සේ කියපු දේවල් මගේ මේ හිතේ ලියවිලා තිබුණා. අනිත් එක තමයි උන්වහන්සේ කියන දේවල් වල හැමතිස්සෙම මට හිතෙනවා මේ බොහොම රසවත් දේවල්. මේ වගේ කතන්දරයක් කියන්න හොඳ වස්තු පිට තියෙනවා නේද කියලා. ඉතින් ඒක තමයි මගේ මේක හිතේ තිබුණ අධිකටම තිබිලා මේ මම අවුරුදු දෙකකට විතර උඩදී ඇවිල්ලා උන්වහන්සේ හම්බෙලා නිකන් කතා කරගෙන ඉන්නකොට මේක මම පොඩක් එළියට දාලා බැලුවා. ස්වාමීන් වහන්සේ මේ ගොඩක් වැඩ කරලා තියෙනවා ලංකාවේ. එතකොට මේ නවසීලන්තේ අපි පන්සලක් හදලා තියෙනවා. නරක ජීවිත කතා ලිව්වොත් කියලා. උන්වහන්සේගේ වචන වලින් මට මතක විදිහට කිව්වේ මහත්තයා මගේ ජීවිත කතාවෙන් ඉතින් මේ මිනිස්සුන්ට වැඩක් තියෙයිද කියලා ඇහුවා. ඊට පස්සේ මං ගියා මේ ඇත්තටම වහන්සේට තේරෙන්නේ නැතුව ඇති. නමුත් මම හිතන්නේ අනිත් මිනිස්සුන්ට සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ
ඇත්තටම මම හිතන්නේ මට ඒකටත් එන්න මම අවුරුදු දෙකකින් මම හිතන්නේ ඒකටත් ටිකක් කල් ගියා මොකද මේකට කැමැත්ත අරගන්න. පොතම ලියන්න කරුණ එකතු කරාම නෙවෙයි අවුරුදු දෙකක්. කැමැත්ත අරගන්නත් මට කාලයක් ගියා. ඊට පස්සේ මම කතා කරනකොට අන්තිමේදී කිව්වා මේ මහත්තයා ඔච්චරම හිතනවා නම් මහත්තයා මොකද ලියන්නේ කියලා. තව දෙයක් කියනවා මම මේ පොත ලියන්න ගත්තට පස්සේ ලැබපු තවත් අත්දැකීම් කීපයක් තියෙනවා. මොකද මේ පොත ලියන්න අරගත්තට පස්සේ උන්වහන්සේ කවදාකවත් මට කිව්වේ නෑ මේ මහත්තයා ඔබ ලියනකොට මෙහෙම ලියන්න. ඔය කොටස ලියන්න එපා. කවමදාකවත් මම ඇත්තටම අගය කරන්න ඕන උන්වහන්සේ කොයිතරම් ඉහළ තැනක හිටියත් මට කවමදාකවත් කිව්වේ නෑ මහත්තයා ඔය කොටස මේ විදිහට ලියන්න, ඔකට සයින් කරන්න, ඔකට මෙහෙම කැලලක් එකතු කරන්න කියලා කවදාකවත් කිව්වේ නෑ. සම්පූර්ණ මට ඒක ලියන්න ස්වාධීනත්වය දුන්නා. තවත් දෙයක් තමයි මේ මම දවසක දෙයක් තමයි උන්වහන්සේ ඇත්තටම මේ තමන්ගේ ජීවිතේ කවුරු හරි යම් අවස්ථාවක උදව්වක් කරලා තියෙනවා නම් ඒ ගැන සෑහෙන විදියට වර්ණනා කරනවා. ඒ ගැන මතක් කරනවා. දැන් මේ ඔය අවුරුදු දෙකක් යන එකත් හේතුවක් වුණා. මොකද සමහර දවස්වල මම මේ පොතට ලියන කරුණයක් එකතු කරගන්න. උන්වහන්සේ කවුරු හරි පුද්ගලයෙක් ගැන දවසම කතා කරනවා. ඉතින් මම ඉස්සතින් ආවම යන්න වෙනවා. ඒ වගේ જાතිත් වුණා මට. ඔය එක සිද්ධියක් කියන්න ඕන මේ මම හිතන්නේ මෙතන මොකද මේ ඒ දුව ඉන්නවා මම හිතන්නේ ඒ දුවගේ තාත්තා මේ උන්වහන්සේට ලංකාවේ මම හිතන්නේ ගුරු වෘත්තියේ ඉඳලා ඉන්නකොට මේ ට්‍රාන්ස්ෆරයක් හදාගන්න උදව් කරලා තියෙනවා. ඉතින් එදා දවසට මට එච්චරයි කිව්වේ ඊට පස්සේ මහත්මයා ගැන වර්ණනා කරන්න ගත්තා. ඉතින් අන්න ඒ වගේ මේ හරිම හොඳ ගතිගුණ තියෙනවා කියලා මට හිතුණා මේ පොත ලියන්න පටන් ගත්තට පස්සේ. මම හිතන්නේ දැන් කාලය ඉවරලා තියෙන්නේ. ඒක නිසා මේ තව කීපයක් පොඩිම මේ කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕන කීප දෙනෙක් ඉන්නවා. මොකද මේ පොත ලියන්න පටන් ගත්තට පස්සේ මේ මම දැන් අර අවුරුදු දෙකක් තිස්සේ පන්සලට ආවා ගියානේ. ඉතින් ඒ වෙලාවේදී මෙන්න මේ ස්වාමීන් වහන්සේලා තුන්නම අනිවාර්යයෙන්ම තේ එකක් අතලලා මොනවා හරි කන්න බොන දෙන්න මොකද මම වැඩේට කෙලින් මෙන්නේ. ඒතර ඒගොල්ලෝ දන්නවා ස්වාමීන් වහන්සේලා මම තේ එකක්වත් දීලා නැතුව එන්නේ කියලා. ඉතින් ඒක නිසා මට බොහොම සාවධානීව වගේ සැලකුවා. මේ පොත ලියලා වුණාට පස්සේ මට පොඩි වමනාවක් තිබුණා. මේක ඇත්තටම සමහරලාට මේ ව්‍යාකරණ ඒ වගේ ಜಾති කරත් පොඩක් මම උනන්දු වෙන්න ඕන නිසා මේක සෝදුපත් කියවන්න අපි බාර දුන්නා මේ මහාචාර්ය ධම්මපල සිරිසුමන සිරි කියන හාමුදුරුවන්ට. උන්වහන්සේ ඒක බොහොම උනන්දුවෙන් කරා. ඒ වගේම තමයි මේ උන්වහන්සේ තව එක දෙයක් කියන්න ඕන මේ මම පොඩි ඉල්ලීමක් කරා මම මේ ලියලා තියෙන ශෛලිය වෙනස් කරන්න එපා. උන්වහන්සේ ව්‍යාකරණ අකුරු වැරදි නම් ඒක විතර බලන්න කියලා. උන්වහන්සේ ඒක අකුරටම කරලා දුන්නා. මොකද මගේ ලියන ශෛලිය තමයි ඔය පොතේ තියෙන්නේ. තව එකක් කියනවා පොතේ නම ගැන දැන් මෙතන අදහස් ප්‍රකාශ වුණා. අපිට ඇත්තටම මට ඇත්තටම නම් කීපයක් ලැබුණා. මමත් ඔය නමට කැමති වුණා. පොතේ පිටකවරේ නිර්මාණය කරා උදේ තන්ත්‍රිකේ මහත්මයා. එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ රට මේ නවසීලන්තයේ තියෙන අපේ ශ්‍රී ලාංකික සංවිධාන යම් යම් ආකාරයෙන් මට උදව් කරා මේක ප්‍රචාරය කරන්න. තව ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්න උස්ලා සංවිධානයේ ජන්මභූමි ගුවන් විදුලියට ඒ වගේම ස්පර් ආයතනයේ කරන සීසර ලංකා ගුවන් විදුලිය ඒගොල්ලොත් අතන මට අවස්ථාවක් ලබා දුන්නා ඒ ගුවන් විදුලිය ඇවිල්ලා කතා කරන්න මේ පොත ගැන. මගේ පවුලේ විශේෂයෙන් උදව් කරා මට මතක් කරන්න ඕන මේ ඉනවා ගොඩක් මහන්සි නැතරම මොකද මේ සමහරලාට පොත මම ලියලා අර මේ ප්‍රියානන්ද මහත්මයා කිව්වා මට එක එක ශෛලියෙන් ලියන්න පුළුවන් කියලා. සමහරලාට මම මේ පොත ලියාගෙන ශෛලිය වැරදිලා යනවා මේ ශෛලියකට. එතකොට ඊට පස්සේ ඉනෝගා මේ පොත හැමතිස්සෙම කියනවා. ඉවර කරලා කියනවා මේ දැන් පොඩ්ඩක් මාරු වෙලා ට්‍රැක් එක කියලා. ඉතින් මට ඒක නිසා ඉතින් ආයෙ අර ලියාපු පරිච්ඡේදය ආයෙ ලියන්න වෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දෙනෙක් මට උදව් කරා මේකට. ඒ හැම දිනකටම ස්තුතියි. ඒ වගේම අපිට තාම හැමෝටම ස්තුතියි. මේ පේපන් සංකායත් නා ඒක පිළිගන්න ඉල්ලනවා. බොහොම ස්තුතියි. බර්ඩ් පොතක් මේ ස්ථානයේ